කලින් වීඩියෝ කිහිපය තුලින් මම ඔයගොල්ලන්ට කියලා දුන්නේ මේ 10 වෙනි පාඩම පදාර්ථයේ යාන්ත්‍රික ගුණ. දැන් අද අපි මේ වීඩියෝ එකෙන් මේ කතා කරන්නේ මේ 11 වෙනි පාඩම. පදාර්ථ හා විකිරණ පාඩම සිලබස් එකේ දින අන්තිම පාඩම භෞතික විද්‍යාවේ. හරිද? ඒතකොට මේ පාඩමත් අපිට විභාගයට වැදගත්. මොකද අනිවාර්යයෙන්ම රචනා ප්‍රශ්නයක් එනවා. ඒ වගේම MCQ 4ක් වගේ පේපර් එකට එනවා මේ පාඩමෙන්. හරිද? ඒ නිසා අපිට මේ පාඩමෙත් මම දැන් මේ කොටස් වශයෙන් වීඩියෝ වල ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නම්. අද මේ පාඩමේ අපි කතා කරන්නේ තාප විකිරණ කියන කොටස. මේකෙත් මේ කොටස් කිහිපයක් මේ පාඩමේ අන්තර්ගතයි. හරිද? අද වීඩියෝ එකේ අපි තාප විකිරණ මම ඊළඟ වීඩියෝ එකේ කතා කරන්නේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය. ඔය විදිහට මම මේ පාඩමේ කොටස් මේ පහම වීඩියෝ සරා කතා කරන්නම්. ඩිබෝග්ලි සම්බන්ධය සහ එක්ස් කිරණ, ඒකම විකිරණශීලීතාවය සහ න්‍යෂ්ටික ශක්තිය. ඉතින් මේ රචනා ගණන් වලට මේ කොටස් පහෙන්ම පාස් පේපර්ස් වල ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. කොටස් පහම ඉතාල වැදගත්. හරි. ඉතින් අපි අද මේකෙදි කතා කරන්නේ මේ තාප විකිරණ. හරිද? 10 වෙනි පාඩමේ ඔයගොල්ලෝ වීඩියෝස් බලපු නැති කට්ටිය ඉන්නවා නම් 10 වෙනි පාඩමේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පාඩමේ මම කොටස් තුනම සම්පූර්ණ පාඩමම වීඩියෝ තුනක් කරා කරලා තියෙන්නේ. ඒකත් බලන්න අනිවාර්යෙන්ම. මේ පාඩමත් වැදගත්. විභාගයට අනිවාර්යෙන්ම රචනා ගණනක් එනවා. හොඳයි. අපි අද මේක කතා කරන්නේ මේ තාප විකිරණ පළවෙනි කොටස. පාඩමේ තාප විකිරණ කියන කොටස. හරි මුලින්ම බලමු මේ තාප විකිරණයක් කියන්නේ මොකක්ද කියන එක. දැන් ඔයගොල්ලෝ තාපේ පාඩමේ දැන් ඇත්තටම මේක තාපේ පාඩමත් එක්කත් ඉගෙන ගන්න පුළුවන් කොටසක්. තාප විකිරණ කොටස. හරිද? නමුත් අපි තාපේ පාඩමේදී මේක ඉගෙන ගන්නේ නැහැ. හරි පොඩි හැඳින්වීමක් විතරයි කරන්නේ. මේක 11 වෙනි පාඩමේ තමයි අපි මුලින්ම කතා කරන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ ඉගෙන ගත්ත තාප භෞතිකයේ තාපයේ පාඩමේ අර පිස් වල තියෙන 4 වෙනි පාඩම තාපයේ තාප භෞතිකයේ ඒකෙදි ඉගෙන ගත්ත මේ තාපයේ අන්තිමට තියෙනවා මේ තාපය සංක්‍රමණය වන ක්‍රම. තාපය සංක්‍රමණය වන ක්‍රම. ප්‍රධාන වශයෙන් මේ විශ්වය තුල තාපයේ සංක්‍රමණය වන ක්‍රම තුනක් තියෙනවා. හරිද? එකක් තමයි තාප සන්නයනය. සන්නයනය. තාප සන්නයනය කියලා කියන්නේ දැන් තාප ශක්තිය දැන් හිතන්න අපි ගත්තොත් මේ කිසියම් පදාර්ථයක් කරා ගමන් කරද්දී අංශුවෙන් අංශුවට හරි දැන් හිතන්න මම මේ වගේ ලෝහ දණ්ඩක් අරගෙන මේ පැත්තෙන් රත් කරනවා. හරි මේ පැත්තෙන් රත් කරනවා. රත් කරද්දී මේ ලෝහ දණ්ඩේ මේ අංශු රත් වෙනවා. ඊට පස්සේ එයා රත් වෙලා එයාගේ තාප ශක්තිය යාබද අංශුවට දෙනවා. කොහොම අංශුවෙන් අංශුවට තාපයේ ගමන් කිරීමට අපි කියනවා තාප සන්නයනය. අනිත් ක්‍රමය තමයි තාප සංවහනය. තාප ශක්තිය මේ සංවහනයනුත් යනවා. දැන් සාමාන්‍ය තාප සන්නයනයෙන් යන්නේ ඝන මාධ්‍ය තුලින්. අර අංශු හොඳට ස්පර්ශව දීදී තාපේ ටක් ටක් කාලා අංශුවෙන් අංශුවට ප්‍රචාරණය වෙනවා. සන්නයනයෙන් යද්දී. හොඳින්ම සන්නයනයෙන් යන්නේ ඝන පදාර්ථ තුලින්. සංවහනය ගත්තොත් වෙන්නේ අංශුවෙන් අංශුවට නෙමෙයි යන්නේ. එතකොට එක අංශුවක් රත් වෙලා ඒ අංශුව තව තැනකට ගමන් කරනවා. හරිද? දැන් හිතන්නකෝ මේ හරියේ ඊටිබන්ධමක් මොකක් හරි පත්තු කරාම හරිද? එතකොට ටික වෙලාවක් යද්දී මේ හරියට තාප ශක්තිය යනවා, ප්‍රශ්නේ දැනෙනවා. එතකොට මේ හරියේ තියෙන වාතාංශු රත් වෙලා ගිනිමල් මොකක් හරි ඊටිබන්ධමත් එක්ක ගැටිලා, ඊටිබන්ධමේ දැල්ලත් එක්ක වාතාංශු ගැටිලා, ඒ වාතාංශු තව දැනකට යනවා තාප ශක්තිය අරගෙන. අංශුවෙන් අංශුවට නෙමෙයි යන්නේ. රත් වෙච්ච වාතාංශුව මෙතන ඉඳන් තව දැනකට ගිහිල්ලා හරිද? එතනට තාප ශක්තිය අරන් යනවා. ඒකට කියන්නේ සංවහනය. එහෙම නැත්නම් අපේ ජලය තුලිනුත් තාපයේ සංවහනය වෙනවා. ඊට පස්සේ තව අවස්ථාවක් ගත්තොත් මේකේ අන්තිම අවස්ථාව තාපය ගමන් කරන ක්‍රමවල සන්නයනයේ සංවහනයේ අනිත් එක තමයි මේ විකිරණය. විකිරණය. ඒතර විකිරණය කියලා කියන්නේ දැන් සන්නයනයෙන් යන්නත් තාපයේ සංවහනයෙන් යන්නත් තාපය කියන්නේ ශක්තියක්. හරිද? සන්නයනයෙන් යන්නත් සංවහනයෙන් යන්නත් අනිවාර්යයෙන්ම මොකක් හරි මාධ්‍යයක් තියෙන්න eBay. ඝන හෝ ද්‍රව හෝ වායු මාධ්‍යයක් තියෙන්න ඕනේ. එතකොට වායු නැත්නම් පදාර්ථයක් නැත්නම් අංශු මාධ්‍යයක් නැතුව තාප ශක්තිය ගමන් කරන්න අවස්ථාවක් තියෙනවා. ඒක තමයි මේ කියන්නේ විකිරණය කියලා. ඒ කියන්නේ ඝන, ද්‍රව හෝ වායු. හරිද? පදාර්ථ වලින් තොර නිකන් විකාශ අවකාශයක් තුලින්, රික්තයක් තුලින් පවා තාපය යනවා. විකිරණ. හරි තාප ශක්තිය ගමන් කරනවා. ඒකට අපි කියනවා තාප විකිරණය කියලා. හරි තාප ශක්තිය විකිරණයෙන් ගමන් කරනවා. රික්ත අවකාශයක් තුලින්. වෙන මාධ්‍යයක් තිබ්බොත් දැන් වායු මාධ්‍යයක් තිබ්බත් තාප විකිරණ එනවා. හරිද? එතන මේකේදී අපි කතා කරන්නේ පාඩමේදී මේ තාප ශක්තිය ගමන් කිරීමේ එක ක්‍රමයක් ලෙස මේ විකිරණය කියන
ක්‍රමය. මේ දෙක අපි කතා කරලා තියෙන්නේ තාපයේ පාඩමේදී. සහ ඊට අදාළ සමීකරණත් කතා කරලා තියෙන්නේ තාපයේ කොටසේ. හරි. මේක අද කතා කරන්නේ මේ විකිරණයේ කියන කොටස. තාපයේ ගමන් කරන එක්තරා ආකාරයක්. ඒතකොට දැන් අපි තාප විකිරණ ගැන හරිද? එක එක විද්‍යාඥයෝ අධ්‍යයනය කරලා තියෙනවා. හරිද? මේ තාප විකිරණ ගැන ගොඩක් විද්‍යාඥයෝ අධ්‍යයනය කරලා තිනවා. මේ පාඩමේදී අපිට විද්‍යාඥයෝ ගැන ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. විවිධ විද්‍යාඥයෝ හම්බ වෙනවා. හරිද? එක එක දේවල් හොයාගත්ත. එක්කෙනෙක් තමයි මැක්ස් ප්ලාන්ක්. එයාගේ සංකල්ප දෙනවා ඉගෙන ගන්න. අයින්ස්ටයින්. හරිද? ඒ වගේ විද්‍යාඥයෝ හොයාගත්ත වැදගත් සමීකරණ. අයින්ස්ටයින් සමීකරණය, ප්ලාන්ක් සමීකරණය. හරිද? ඊට පස්සේ විකිරණශීලීතාවයට එද්දී ඒ ආශ්‍රිත ගොඩක් වැදගත් කොටස් තියෙනවා. හරිද? හොඳයි. එතකොට අපි ගත්තොත් දැන් ඔයගොල්ලෝ දන්නවා මේ විකිරණ ලෙස අපි ගන්නෙ ඇත්තටම මේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය තියෙනවනේ. විද්‍යුත් චුම්බක වර්ණාවලිය. මේකත් වැදගත්. අපි සාමාන්‍යයෙන් මේ පැත්තේ තරංග ආයාමය හරිද වැඩි, මේ පැත්තට එන්නේ තරංග ආයාමය අඩු වෙනවා. හරිද? ඔයගොල්ලෝ දන්නවා ඕනම තරංගයකට දාන්න පුළුවන් නේද v සමානයි f ලැම්ඩා. v සමානයි f ලැම්ඩා. v කියන්නේ තරංග යන ප්‍රවේගය, මේ f කියන්නේ සංඛ්‍යාතය, ලැම්ඩා කියන්නේ තරංග ආයාමය. අපි මේ පාඩමේදී මේක ලියන්නේ c සමානයි, හරිද? අපි සංඛ්‍යාතයට දානවා μ කියලා. c සමානයි μ ලැම්ඩා. මේ සංඛ්‍යාතය කියන්නේ ඉතින් f කිව්වත් එකයි μ කිව්වත් එකයි, ප්‍රවේගයේ v කිව්වත් එකයි c කිව්වත් එකයි. හරිද? c සමානයි μ ලැම්ඩා කිව්වත් එකයි, v සමානයි f ලැම්ඩා කිව්වත් එකයි. ඒක විද්‍යුත් චුම්බක වර්ණාවලිය ගත්තොත් මේ තියෙන විද්‍යුත් චුම්බක තරංග දැන් අපි මෙතන කතා කරද්දී අපිට ගොඩක් මේ පාඩමේ හම්බ වෙන්නේ විද්‍යුත් චුම්බක තරංග. තරංගත් වර්ග දිනවනේ එක එක. හරිද? ඒ කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයක් සහ චුම්බක ක්ෂේත්‍රයක් අනුවර්තීව දෝලණය වුණාම එකිනෙකට ලම්බකව ඒ තල දෙකටම ලම්බකව තමයි මේ විද්‍යුත් චුම්බක තරංග හටගන්නේ. ඒතකොට ඒකේ සංඛ්‍යාතයේ අඩුම තරංගය. හරිද? නැත්නම් තරංග ආයාමයේ වැඩිම තරංගය. මොකද මේ විද්‍යුත් චුම්බක තරංග රික්තයක් තුලින් යද්දී ගමන් කරන ප්‍රවේගය සියලුම තරංග 3 වතාවක් 10යි තප්පරයට මීටර. රික්තයක් තුලින් යද්දී. ආලෝක කිරණයක් රික්තයක් තුලින් යද්දී මේ වේගෙන් යනවා. ආලෝක තරංග සාමාන්‍ය වීදුරුවක් තුලින් යද්දී වේගය අඩු වෙනවා. අර මාධ්‍යයේ තියෙන ස්වභාවය වෙනස් වෙද්දී තරංග යන වේගය වෙනස් වෙනවා. රික්තයක් ගත්තාම නිදහසේ යන්න පුළුවන් ඕනම තරංගයකට කිසිම බාධාවක් නැහැ. වීදුරු තුලින් යද්දී මේ වේගය 2 වතාවක් 10ක් වගේ වෙනවා. ආලෝකීය පාඩමේ ඔයගොල්ලෝ ඉගෙනගෙන තිනවා මාධ්‍යෙන් මාධ්‍යයට තරංග වේගය වෙනස් වෙනවා. හැබැයි සංඛ්‍යාතයේ මොකද වෙන්නේ? සංඛ්‍යාතයේ වෙනස් වෙන්නේ නැහැ නේ. හරිද? ඒ කියන්නේ කිසියම් මාධ්‍යයක් තුලින් යද්දී. දැන් අපි වර්ධනය ගැන කතා කරද්දී මතකනේ සංඛ්‍යාතයේ එක මාධ්‍යයක ඉඳන් තව මාධ්‍යයකට එද්දී සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ. ප්‍රවේගයත් එක්ක තරංග ආයාමය වෙනස් වෙනවා. හරිද? එතකොට දැන් මෙතන ගත්තොත් හැබැයි දැන් මේ එක එක තරංගවල රික්තයක් තුලින් යද්දී වේගය 3 වතාවක් 18යි. විද්‍යුත් චුම්බක තරංගනේ රික්තයක් තුලින් යද්දී වේගය 3 වතාවක් 18යි. දැන් මේවල අපිට වැදගත් වෙනවා දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ අඩුම සංඛ්‍යාතයක් තියෙන්නේ රේඩියෝ තරංග. රේඩියෝ මම කියන්න රේඩියෝ තරංග. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ශුද්ධ තරංග. ශුද්ධ තරංග. සූක්ෂම තරංග කියලා කියනවා. ඊට පස්සේ තමයි අදෝරක්ත. අදෝරක්ත. ඊට පස්සේ දෘශ්‍ය ආලෝකය. ආලෝකය ඊට පස්සේ පාරජම්බ. හරිද? මේ අදෝරක්ත කියන්නේ තාප විකිරණ. මේ ඔක්කොම තාප විකිරණ ලෙස ගන්න පුළුවන්. හරිද? එතකොට මේ වැඩි තීව්‍රතාවයක් ගොඩක් වෙලාට තියෙන අදෝරක්ත වල තමයි තාප විකිරණ වශයෙන් ගත්තාම. පාරජම්බ ඊට පස්සේ X කිරණ. හරිද? ගැමා කිරණ. දැන් ඔයගොල්ලෝ මේවල වැදගත්කම් දැනගන්නත් ඕනේ මේවා පාවිච්චි කරන අවස්ථා. මේ මොන වගේ තැන්වලද මේ කිරණ පාවිච්චි කරන්නේ? මේවට කියන්නේ විකිරණ. තාප විකිරණ. මේ මම ලියලා තියෙන්නේ අපිට හම් වෙන ප්‍රධාන වශයෙන් හම් වෙන තාප විකිරණ. එතකොට ඔයගොල්ලෝ දන්නවා දැන් මේ එක් එක් තරංගවල විකිරණවල හරිද මේ පැත්තට එන්න මොකද වෙන්නේ? සංඛ්‍යාතය වැඩි වෙනවා. සංඛ්‍යාතය වැඩි වෙනවා. හරිද? mu සංඛ්‍යාතය. mu නැත්තම් f කිව්වත් එකයි. සංඛ්‍යාතය වැඩි වෙනවා. දැන් සංඛ්‍යාතය දැන් මම කිව්වා මේ සියලුම විද්‍යුත් චුම්බක තරංග රික්තයක් තුලින් යන වේගය නියතයක් නේ. එතකොට c නියත වුණාම 3 වතාවක් 18යි නියත වුණාම මෙහාට යන්න විකිරණවල සංඛ්‍යාතය වැඩි වෙද්දී mu වැඩි වෙද්දී මොකද වෙන්න ඕනේ? තරංග ආයාමය මෙහාට එන්න අඩු වෙනවා. එතකොට වැඩිම තරංග ආයාමයක් තියෙන තරංග තමයි රේඩියෝ තරංග. අඩු තරංග ආයාමයේ තියෙන ගැමා කිරණවල. වැඩිම සංඛ්‍යාතයේ තියෙන්නේ ගැමා, අඩු සංඛ්‍යාතයේ තියෙන්නේ රේඩියෝ තරංගවල.
ඊට පස්සේ මේ ඕනම තරංගයක අපිට ශක්තිය හොයන්න සමීකරණයක් තියෙනවා. මේක ප්ලාන්ක් කියන විද්‍යාඥය හොයාගත්ත සම්බන්ධයක්. මේ ඕනම තරංගයක ශක්තිය හේතුව හැකි E සමානයි h mu කියන සමීකරණය පාවිච්චි කරලා. මේක හරියටම ලියුවොත් එන්නේ nh mu. මොකද මේ ප්ලාන්ක් කියන විද්‍යාඥය දැන් ගොඩක් අතීතයේ මේ ශක්තිය සම්බන්ධයෙන් විකිරණ සම්බන්ධයෙන් අධ්‍යයනය කරද්දී හදාගත්ත මතවාද. හරිද? දැන් වෙනස් වෙලා තියෙනවා. දැන් අලුතෙන් අපි කතා කරන්නේ මොඩර්න් ෆිසික්ස් එක්ක නූතනයේ හදාගත්ත සංකල්ප. හරිද? ප්ලාන්ක් කියන විද්‍යාඥයා හදාගත්ත ගොඩක් සංකල්ප තමයි අපි ගොඩක් කතා කරන්නේ. මේ ශක්තිය දැන් අපි ගොඩක් වෙලාවට කියන්නේ මේ ශක්තිය ගමන් කරද්දී මේ ශක්ති කොන්ටා යන්නේ. ඒ කියන්නේ පැකට්. හරිද? ශක්තිය ගත්තාම මේ සියලුම විකිරණ ගමන් කරද්දී ශක්ති පැකට් පොඩි වගේ යන්නේ. එතකොට මෙතන මේ m කියන්නේ කොන්ටා ගන්න. දැන් ඔයගොල්ලෝ ආලෝක පදම්බයක ශක්තිය හොයද්දී එතන අපිට දෙන්න ඕනේ ආලෝක පදම්බයේ කොච්චර ශක්ති පැකට් පොඩි කීයක් යනවද? යන ආලෝක පදම්බයේ ශක්ති කොන්ටා ගන්න කොච්චරද? h කියන්නේ ප්ලාන්ක් නියතය. ඒක නියතයක්. ඒක අපිට ගණන් වල දෙනවා ප්ලාන්ක් නියතය. mu කියන්නේ ඒ විකිරණයේ තරංගයේ සංඛ්‍යාතය. ඒතකොට ඔයගොල්ලන්ට තේරෙනවා දැන් අපිට ගොඩක් ගණන් වල එක ෆෝටෝනයක් කියලා තමයි දෙන්නේ. ප්‍රෝටෝන නෙමෙයි. අර න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන නෙමෙයි. මෙතන ෆෝටෝන. ශක්ති පැකට් එකක් ෆෝටෝන ගන්න. ඒතකොට ගොඩක් වෙලාවට අපිට ගණන් වල n වලගේ එකයි කියලා හදන්න පුළුවන්. නැත්නම් ශක්ති ෆෝටෝන 5ක් කියලා කිව්වොත් මෙතන 5 දාලා ගන්න ඕනේ ශක්තිය ගන්න එක කරද්දී. එතකොට මේ තරංග වල සංඛ්‍යාතය වැඩි වෙද්දි මොකද වෙන්නේ? දැන් h කියන එක නීතියක් කියලා හිතන්නකෝ. සංඛ්‍යාතය වැඩි වෙද්දි ශක්තිය වැඩි වෙනවා. ඊළඟට තව මෙතන අපිට මේ පාඩමේ වැදගත් සම්බන්ධයක් තියෙනවා මේ අයින්ස්ටයින්ගේ සමීකරණය. හරිද? එයා ඉදිරිපත් කරා කිසියම් ස්කන්ධ හානියක් සිදු වුණොත් මොකක් හරි අපි ස්කන්ධයක් විනාශ කරොත් ඕනම පදාර්ථයක හිතන්නකෝ ඩෙල්ටා m ස්කන්ධයක් විනාශ කරොත් ඒ ස්කන්ධ හානියෙන් අධික ශක්තියක් ජනනය වෙනවා. අධික ශක්තියක් ජනනය වෙනවා. දැන් ඇත්තටම න්‍යෂ්ටික බලාගාරවල වෙන්නේ ඔය වගේ දෙයක් නේද? මොනවා හරි අපි යුරේනියම් තෝරියම් වගේ පදාර්ථ අරගෙන අපි ඒවා කඩනවා කොටස් වලට. හරිද? නියුට්‍රෝන වලින් පහර දීලා. දැන් ඒවත් මේ පාඩමේ අන්තිමට කතා කරන්න තියෙනවා. කඩද්දී ස්කන්ධ හානියක් වෙනවා. ඒකෙන් අති විශාල ශක්තියක් උත්පාදනය වෙනවා. ඒ උත්පාදනය වන ශක්තිය හේතුව ඇති අයින්ස්ටයින් සමීකරණය දාලා E සමානයි ඩෙල්ටා m c වර්ග. දැන් ගණන් හදද්දී රචනා ප්‍රශ්න වල මේ සමීකරණ පාවිච්චි කරන්න වෙනවා. ගණන් වල එකපාර මේ සමීකරණ පාවිච්චි කරන්න පුළුවන්. හරිද? වෙනසක් නැහැ. හොඳයි. එතකොට මෙතන අර මම කිව්වා ෆෝටෝන ගන්න එකක් කියලා අරන් ගණන් අපි හදද්දී ගැටලුවක් වෙන්නේ නැහැ. E සමානයි h mu. මෙතන එන්නේ ඩෙල්ටා m c වර්ග. හරිද? එතකොට මෙතන අපිට ඩෙල්ටා m කියන්නේ සිදුවෙන ස්කන්ධ හානිය පදාර්ථයක. c කියන්නේ c සමානයි මොකද 3 වතාවක් 10ට. ඒකේ වර්ගයෙන් එද්දී ලොකු ශක්තියක් එනවා. ඒ කියන්නේ පොඩි ස්කන්ධ හානියක් අපි විනාශ කරොත් පොඩි ස්කන්ධයක් විනාශ කරාම අධික ශක්තියක් මෙතනින් ජනනය වෙනවා. ඊළඟට ඕනනම් මෙතන අපිට පුළුවන් මේ අයින්ස්ටයින් සමීකරණයයි E සමානයි නැත්නම් අපි ගත්තොත් මෙතන ප්ලාන්ක් සමීකරණනේ ශක්තිය සමානයි h mu. ඒකම අපි දන්නවා c සමානයි mu ලැම්ඩා. ඔය දෙකෙන් කාට හරි ඕන නම් මෙතන mu උක්ත කරලා mu උක්ත කරොත් එන්නේ මොකද්ද? c යට ලැම්ඩානේ. ඒක ආදේශ කරොත් මෙතනට තව සම්බන්ධයක් හදා ගන්න පුළුවන් mu ට දාන්න c යට ලැම්ඩා. ඔතනින් අපිට සමීකරණයක් ගන්නත් පුළුවන්. ගණන් වල ඔය එක එක විදිහ වලට අපිට සකස් කරගන්න වෙනවා. අතන h ප්ලාන්ගේ දෙයක අපිට ගන්න දෙනවා. c කියන්නේ තරංග වල වේගය. ඕනම තරංගයක වේගය. අපි දැන් මේ පාඩමේ කතා කරන්නේ මෙන්න මේ විද්‍යුත් චුම්බක තරංග ගැන. හරි මේ තරංග වලට පොදුවේ කියන්නේ විකිරණ කියලා. මේ තරංග වල තාප ශක්තිය ගබඩා වෙලා තියෙනවා. මේ තාප ශක්තිය තමයි යන්නේ. හරි දැන් ප්‍රධාන වශයෙන් අපිට වැඩිපුර තාප ශක්තියක් ගැප් වෙලා තියෙන තරංගය තමයි අදෝරක්ත. දැන් සූර්යයාගෙන් එන විකිරණ ගත්තොත් හරි සූර්යයාගෙන් එන විකිරණ ගත්තොත් මේ විකිරණ වලින් වැඩිපුරම එන්නේ සාමාන්‍යයෙන් 50ක් විතර සූර්යයාගෙන් එන ශක්තියේ තියෙනවා අදෝරක්ත විකිරණ 50ක්. ඉතුරු 50 මේ ආලෝක තරංගات එනවා. ආලෝක විකිරණات එනවා. පාරජම්බුල විකිරණات එනවා. ඒ කියන්නේ මේ ඕනම විකිරණයක් අපි මොකකට හරි එල්ල කරොත් ටික වෙලාවක් යද්දී ඒ එල්ල කරපු එක රත් වෙනවා. ඉතින් ඒකෙන් කියවෙන්නේ මේ සියලුම විකිරණ වල තාප ශක්තියක් ගැප් වෙලා තියෙනවා. හරිද? තාප විකිරණ කියන්නේ අදෝරක්ත වල විතරක් නෙමෙයි. අදෝරක්ත වල තාප විකිරණ ප්‍රමාණය වැඩි. මේ අනිත් විකිරණ වල තාප ශක්තියක් ගැප් වෙලා තියෙනවා. රත් කරන්න පුළුවන්. මොකක් හරි අපි පුස්ටයකට මේ විකිරණයක් එල්ල කරාම දිග වෙලාවක් අල්ලන් ඉතින් රත් වීමක් වෙනවා. හරිද? මේ සමීකරණ මම ඔප්පු කරේ දැන් ගණන් වලට එද්දී වැදගත් වෙන්නේ හින්දා.
ඊට පස්සේ මේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ අපිට තව වැදගත් දෙයක් තියෙනවා මේවල මේ තරංග ආයාම මතක තියාගන්න ඕනේ නැහැ. මම ගොඩක් ආලෝක තරංගයේ විතරක් කියන්නේ. දැන් ආලෝක තරංග ගත්තාම මේ ආලෝක තරංග අපිට වර්ණ 7කට බෙදන්න පුළුවන්. මේ රතු වල ඉඳන් අතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්දිගෝ, දම්. දැන් මම කිව්වා මෙහාට එන්න මොකද වෙන්නේ? සංඛ්‍යාතය වැඩි වෙනවා. ශක්තිය වැඩි වෙනවා. හරිද? මෙහාට එන්න මේ තරංගවල සංඛ්‍යාතය වැඩි වෙද්දී ශක්තිය වැඩි වෙන්න ඕනේ. mu වැඩි වෙද්දී E වැඩි වෙනවා. ඊට පස්සේ අනිත් පැත්තට ගත්තොත් මේ පැත්තේදී සංඛ්‍යාතය වැඩි වෙනවා නම් තරංග ආයාමය අඩු වෙනවා නේ. මොකද මේ හැම තරංගයක්ම එකම වේගෙන් යන්නේ රික්තයක් තුලින් 3 වතාවක් 10ටයි. එතකොට මට කියන්නේ වැඩිම තරංග ආයාමයක් අපිට දැක බලා ගන්න පුළුවන් වෙන්නේ ආලෝක තරංගය වල මම කියන ආලෝක තරංග වල දැන් පාට 7ක් තියෙනවනේ. කොටස් 7කට බෙදුවා හැකිනේ. වැඩිම තරංග ආයාමයක් තියෙන්නේ රතු වර්ණේ. රතු වර්ණේ තරංග ආයාමය නැනෝමීටර් 700ක් විතර වෙනවා. දම් වර්ණයේ තරංග ආයාමය නැනෝමීටර 400ක් වගේ වෙනවා. නැනෝ කියන්නේ 10 රින අපිට උතන වැඩි කරලා ගන්න පුළුවන් 9 මීටර කරන්නත් පුළුවන්. එතකොට මේ අනිත් තරංග වල මේ තරංග ආයාම මතක තියාගන්න අත්‍යවශ්‍ය නැහැ. නිකන් දල වශයෙන් මේකවත් මතක තියාගන්න. එතකොට මේ පැත්තේ තරංග වල තරංග ආයාම 700ට වඩා වැඩි. මේ පැත්තේ තරංග ආයාම වල අගයන් ගත්තොත් 400ට වඩා අඩුයි නැනෝමීටර. හරි. දැන් අපිට මේ විකිරණ වලින් මිනිසාට සංවේදී විකිරණය මොකක්ද? මෙතන තියෙන මම විකිරණ 1 2 3 4 5 6 7 8ක් විතර තියෙනවන්නේ. විද්‍යුත් චුම්බක වර්ණාවලියේ තියෙන විකිරණ වලින් මිනිසාට කියන්නේ මිනිස් ඇසට සංවේදී වන විකිරණය තමයි ආලෝකය. දැන් අපිට මේ අනිත් විකිරණ පේනවද? මේ තරංග වලට ගඳක් සුවඳක් නැහැ. ස්කන්ධයක් නැහැ. හරිද? ආරෝපණයක් නැහැ. ස්කන්ධයක් නැහැ, ආරෝපණයක් නැහැ. ඒ කියන්නේ මේ විකිරණයක් අපිට විද්‍යුත් ක්ෂේත්‍රයකින් හෝ චුම්බක ක්ෂේත්‍රයකින් අපගමනය කරන්න බෑ. ඒ කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයකින් හෝ චුම්බක ක්ෂේත්‍රයකින් සහ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයකින් පවා මේ විකිරණයකට කිසිම බලපෑමක් ඇති කරන්න බෑ. ඇයි මෙයාලා ස්කන්ධත් නැහැ, ආරෝපණත් නැහැ. හරිද? උදාසීනයි. ඒ ටිකත් වැදගත්. ඊළඟට මේ මූලික කොටස් ටික මම ගොඩක් මතක් කරේ මේ සමීකරණ ටික අපි මතක තියාගන්න ඕනේ ගණන් හදද්දී. හරි මේ ටික පැහැදිලිනේ. ඊළඟට හරි අපි පොඩ්ඩක් බලමු මේකේ මේ අපිට දැන් ගොඩක් වෙලාවට මේ ආලෝක තරංග අදෝරක්ත පාරජම්බද ඔය විකිරණ එහෙම කතා කරන්නත් තියෙනවා. හරි. දැන් මෙන්න මේකේ වැදගත් දෙයක් තියෙනවා. දැන් අපි තාප විකිරණ කියලා කිව්වේ හරිද? කියන්නේ ඝන හෝ ද්‍රව හෝ වායු පදාර්ථ වලින් තොර හිස් අවකාශයක් තුලින් ඒ කියන්නේ රික්තයක් තුලින් හරිද ශක්තිය සම්ප්‍රේෂණය වීමේ එක්තරා ක්‍රමයක්. තාප ශක්තිය විකිරණය ලෙස හඳුන්වනවා. ඒතර විද්‍යුත් චුම්බක තරංග ඕනම එකක් අපිට තාප විකිරණ ලෙස සලකන්න පුළුවන්. දැන් ඊට පස්සේ මේ තාප විකිරණ වලින් අපිට ටිකක් වැදගත් සියලුම විකිරණ ටික වැදගත්. හරිද? විද්‍යුත් චුම්බක වර්ණාවලියේ තියෙන සියලුම විකිරණ වැදගත්. මම පොඩක් කියන්නම් මේ අදෝරක්ත විකිරණ වල තියෙන අපිට භාවිත. දැන් එකක් තමයි මේ අදෝරක්ත ඔයගොල්ලෝ දැකලා ඇති ඔය එක අවස්ථාවල පාවිච්චි කරනවා. හරිද? අදෝරක්ත කැමරාව. අදෝරක්ත කැමරාව. හරිද? දැන් ඔය අඟහරු ග්‍රහයාගේ ඡායාරූප ගද්දී ගොඩක් වෙලාවට මේ අදෝරක්ත කැමරාව තමයි පාවිච්චි කරන්නේ. හරිද? මේ කැමරාව හදලා තියෙන්නේ ලංකාවේ තියෙන විද්‍යාඥයෙක්. ඒක වැදගත් දෙයක්. ඊට පස්සේ සමහරවිට අපිට පුළුවන් මේ අදෝරක්ත කිරණ පාවිච්චි කරලා සමහර උපකරණ වල උෂ්ණත්වය මනින්න පුළුවන්. අර ඕගොල්ලෝ නිකන් දැකලා ඇති මම ටියුට් එකේ දාලා තිනවා. ඒ වගේ අවස්ථා ඒ ටික අනිවාර්යෙන් කියවන්න. හරිද? ඒ මේ පාඩමට දාලා ටියුට් එක පේජ් එකේ අප්ලෝඩ් කරලා තියෙන්නේ. හරිද? ඒක අවිස්තරාත්මක විස්තරයක් තියෙනවා. මම දැන් මේ පාඩමේ මේකේදී වීඩියෝ එකේදී යන්නේ අවශ්‍ය ටික විතරයි. වටපිටාවත් එක්ක තොරතුරු ටික ටියුට් වලින් දාලා තියෙනවා පේජ් එකේ සහ මේකේ ප්‍රශ්න ටිකක් දාලා තියෙනවා. හරි ඒකත් අනිවාර්යයෙන්ම ඩවුන්ලෝඩ් කරගෙන බලන්න ඕනේ කියවන්න ගණන් ටික හදන්න. එතකොට තව මෙතනදී අපි මේ අදෝරක්ත කිරණ පාවිච්චි කරනවා. හරි මේ කැමරාවේ සහ අදෝරක්ත කැමරාව. ඊට පස්සේ මම අර කිව්වා මේ සමහර උපකරණ දැන් ඔය ගොඩක් ෆැක්ටරිස් වල අපිට උපකරණ වැඩ කරද්දී හරි ඕවර්හීට් වෙන්න පුළුවන් නේ. ඒකෙන්ද සමහරවිට චෙක් කරන්න යන උෂ්ණත්වය. එතකොට ඒගොල්ලෝ කරන්නේ උපකරණයක් තියෙනවා ඒක අල්ලනවා නිකන් අර රේඩාර් උපකරණයක් වගේ අර වාහනයක වේගෙමින් අල්ලනවා වගේ අදාළ මැෂින් එකට යන්ත්‍රයකට අල්ලලා බලනවා. හරිද?
ඇල්ලුවාම ස්ක්‍රීන් එකේ මේ උෂ්ණත්වය වැටෙනවා. දැන් මිනිහෙක් දිනුනත් උෂ්ණත්වය මැන්නේ නැහැ. දැන් අර ඔයගොල්ලෝ දැකලාද මේ දවස්වලත් අර සමහර ලෙඩුන්ගේ උෂ්ණත්වයම ඉනවා. දැන් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ උෂ්ණත්මාන කටුවනේ. හරිද? ඒකට වඩා දැන් අර ගොඩක් මේ වගේ උපකරණයක් පාවිච්චි කරනවා. ඔයගොල්ලෝ දැකලත් ඇති. එළිම මේ නල්ලට වගේ නැත්තම් මේ මිනිහාගේ ඇඟට අල්ලලා මේ හරියට ස්ක්‍රීන් එකේ වැටෙන උෂ්ණත්වය කියලා. හරි ඒක ඒ අතුරක්ත විකිරණ තමයි පාවිච්චි කරන්නේ. මේවා ලොකු හානිදායක වෙන්නේ නැහැ මිනිසාට අතුරක්ත විකිරණ. හරිද? ඊට පස්සේ වෛද්‍ය ශාස්ත්‍රයේත් පාවිච්චි කරනවා. ගොඩක් ශාස්ත්‍රවල මේ අතුරක්ත විකිරණ භාවිතා කරනවා. හරි? මේ සියලුම විකිරණ අපිට වැදගත්. එක එක ශාස්ත්‍රවල පාවිච්චි කරනවා. ඊට පස්සේ අර නයිට් විෂන් අපි කැමරාව කියලා කියන්නේ. නයිට් විෂන් කැමරාවනේ. එතකොට ඔයගොල්ලෝ දැකලා ඇති උදමේ කටයුතු වලදී ඔය අඳුරේදී දැන් ඔය සොල්දාදු වරන් යද්දී රැට පේන්නේ නැහැ. හරිද? කවුරු හරි එහා පැත්තේ සස්වාදයේ හිටියත් පේන්නේ. ඒ වගේ ලාට තුවක්කුවේ කැම් එකේ තියෙන්නේ නයිට් විෂන්. ඒ කියන්නේ අදෝරක්ත කැම් එකක් තියෙන්නේ. එතකොට කවුරු හරි ප්‍රාණයක් තියෙන සතෙක් හරි මිනිහෙක් හරි හිටියොත් කැම් එකේ වැටෙනවා. ඒ කියන්නේ එයා හොයාගන්නේ අදෝරක්ත විකින්න සංවේදී වෙනවා තාපය. ඒ කියන්නේ මිනිහාගේ දැන් සතෙක් වුණත් ඇඟෙන් තාපය පිට වෙනවනේ. ඒ තාපය නිකන් කහ පාට රතු පාට අපිට කැම් එකෙන් බැලුවේ කැමරාවෙන්. අඳුරේදී වුණත් පේනවා. අර ඒ වගේ අවස්ථාවල මේ අදෝරක්ත විකින්න පාවිච්චි කරනවා. තාප විකින්න. දැන් පාරජම්බුල ගත්තොත් ටිකක් මිනිස් සමට අහිතකරයි. පිළිකාකාරකයි. පිළිකා ඇති වෙන්න පුළුවන්. මේ මිනිසාගේ සෛල විනාශ වෙනවා. හරිද? වැඩිපුර පාරජම්බුල කිරින්න පදිතුණු. දැන් ආලෝකය ගත්තත් ඕගොල්ලෝ ප්‍රයෝජන ගන්නවා. X කිරින වල ප්‍රයෝජන ගොඩක් තියෙනවා. හරිද? ගැමා කිරණ. මයික්‍රෝවේව් අවන් එකේ පාවිච්චි කරන්නේ මයික්‍රෝවේව් විකිරණ. ඊට පස්සේ රේඩියෝ තරංග ඔයගොල්ලෝ දන්නවා දැන් ගුවන් විදුලි රූපවාහිනී නාලිකා වලින් තමන්ගේ ඒ සේවා channel විකාශනය කරද්දී රේඩියෝ තරංග පාවිච්චි කරනවා. හරිද? එතකොට මේ සියලුම විකිරණ අපිට වැදගත් වෙනවා. ඕනම විකිරණ සඳහා ඕනම විකිරණයක් සඳහා මේ පාඩමේ ඉගෙන ගන්න සමීකරණ පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මම මේ වැදගත් දෙයක් කියන්න හදන්නේ දැන් ඒකත් අපිට ඕන වෙනවා. වස්තුවක උෂ්ණත්වය දැන් රත් වෙච්ච වස්තුවකින් තාප ශක්තිය පිට කරන්නේ. දැන් මේ රත් වූ වස්තුව. අර මේ තියෙන්නේ පරිසරය. වස්තුවේ උෂ්ණත්වය හිතන්නකෝ T1 කියලා පරිසර උෂ්ණත්වය T2. හරිද? දැන් හිතන්නකෝ පරිසර උෂ්ණත්වය අපිට පරිසර උෂ්ණත්වය 0යි කෙල්වින්. පරිසරයේ උෂ්ණත්වයක් නැහැ. එතකොට මේ වස්තුවෙන් තාප ශක්තිය පිට වෙනවා පරිසරයට. හරිද? එතකොට මතක තියාගන්න දැන් තාප විකිරණ පිට වෙන්නේ. දැන් අපි මෙතන කතා කරන්නේ මේ වස්තුවෙන් තාප ශක්තිය සම්පූර්ණයෙන්ම විකිරණයෙන් තමයි පිට වෙන්නේ. හරිද? එතකොට සංනයනයෙන් යන්නේත් නැහැ සංවහණයෙන් යන්නේත් නැහැ. අපට රික්තයක් තියෙන්නේ, රික්ත අවකාශයක් තියෙන්නේ. හරිද? මෙයත් එක්ක කිසිම වස්තුවක් ස්පර්ශ වෙලා නැහැ. ස්පර්ශ වුණොත් සංනයනයෙන් යනවා තාප ශක්තිය මෙයා රත් වෙච්ච වස්තුව. කිසියම් උෂ්ණත්වයකට රත් කරලා තියෙන්නේ. හරිද? එතකොට දැන් මෙයාගේ තාප ශක්තිය නිකුත් වෙන්නේ විකිරණයෙන් ගමන් කරන්නේ නිකුත් වෙලා. මෙයාගේ උෂ්ණත්වය කෙල්වින් 1000 හෝ කෙල්වින් 1000 හෝ 18ට වඩා අඩු නම් හරිද? මෙයාගෙන් පිටවන තාප විකිරණ වල ගොඩක්ම තියෙන්නේ 90 ගාණක්ම මොනවද? අදෝරක්ත විකිරණ. අදෝරක්ත විකිරණ. හරිද? ඊට අමතරව අනිත් ඒවාත් සුළු වශයෙන් තියෙනවා. ඒ කියන්නේ අනිත් ඒවා කියන්නේ රේඩියෝ, ශුද්ධ තරංග, ආලෝකය. ඒ කියන්නේ 99%ක්ම ගත්තත් මෙයාගෙන් පිටවන තාප විකිරණ වලින් 99%කම තියෙන අදෝරක්ත. උෂ්ණත්වය කෙල්වින් 1000 හෝ 18ට වඩා අඩු නම්. හරි. වස්තුවක උෂ්ණත්වය කෙල්වින් 1000ට වඩා වැඩි නම්. හරිද? මෙයාගෙන් පිටවන විකිරණ වල ඒත් වැඩිපුර තියෙන අදෝරක්ත. හරිද? සූර්යාගේ උෂ්ණත්වය ඔයගොල්ලෝ දන්නවා කෙල්වින් 5000 6000ක් විතර වෙනවනේ. අපේ සූර්යාගේ උෂ්ණත්වය. ඒතර යාගෙන් එන විකිරණ ගොඩක්ම තියෙන්නේ විකිරණ වල අදෝරක්ත. ඊට අමතරව කියන අදෝරක්ත 150ක් වගේ තියෙනවා. ඊට අමතරව තියෙනවා ආලෝකය. 120ක් ආලෝකය තියෙනවා. ඊට පස්සේ ආයෙ තියෙනවා මොනවද? පාරජම්බුල නේ. සූර්යාගෙන් එන ප්‍රධානම විකිරණ තුන තමයි අදෝරක්ත, ආලෝකය සහ පාරජම්බුල. අනිත් ඒවාත් එනවා. සුළු වශයෙන්, ඊට සුළු වශයෙන් එනවා. හරිද? ශුද්ධ තරංග නේද? ඒ වගේ ඒවා සුළු වශයෙන් එන්න පුළුවන්. ඒක වැදගත්. ඒ කියන්නේ දැන් වස්තුවක අපි පස්සේ මේ පස්තාරේ පුතාන්න තියෙනවා. වස්තුවක උෂ්ණත්වය නිකන් වැඩි වෙනවා තරමට. කියන්නේ කෙල්වින් 1000ට වඩා වැඩි වෙනවා කියන්නේ එයා පිට කරන තාප විකිරණ වල මේ අදෝරක්ත
කොමත් පිට වෙනවනේ. අදෝරක් වලින් පස්සේ දින ඒවා ආලෝකයේ පාරජම්බුලනේ. ඒ වගේ පැත්තට බර වෙනවා. පිටවන විකිරණවල ආලෝකයේ පාරජම්බුල වගේ විකිරණ වැඩිපුර අන්තර්ගත වෙනවා. උෂ්ණත්වය කෙල්ලින් 18 අඩු නම් වස්තුවෙන් පිටවන විකිරණවල අදෝරක්ක තමයි සෑහෙන්න තියෙන්නේ. එයාගෙන් අනිත් ඒවා පිටවන ප්‍රමාණය අඩු වෙනවා. හරි මේ පැත්තට බර වෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් ශුද්ධ තරංග පැත්තටනේ ඒ වගේව පිට වෙන්න ගන්නවා. අදෝරක් තමයි ගොඩක්ම පිට වෙන්නේ. ඒකත් අනිවාර්යෙන් මතක තියාගන්න. ඊට පස්සේ දැන් මේ විකිරණ පිට වෙද්දී අපිට මේ තාප විකිරණ දැන් හඳුනා ගන්නත් උපකරණයක් තියෙනවා. නේ පිටවන තාප විකිරණ හඳුනා ගන්න අපි පාවිච්චි කරනවා මේ තාප විද්‍යුත් පූඤ්ඤය. තාප විද්‍යුත් පූඤ්ඤය කියන උපකරණය. තාප විද්‍යුත් පූඤ්ඤය. හරි මේක අපිට ඕන විද්‍යාගාරේ පාවිච්චි කරලා බලන්න පුළුවන් තාප විද්‍යුත් පූඤ්ඤය. ඔයගොල්ලෝ තාප විද්‍යුත් යුග්මය අහලා තියෙනවනේ. තාප විද්‍යුත් යුග්මයක් හදාගන්නේ කොහොමද? වෙනස් වර්ගයේ ලෝහ දෙකක් සහිත කම්බි දෙකක් අරන්. දැන් හිතන්න මේ තියෙන මොකක් හරි නිකල්. හරි මේක ක්‍රෝමියම්. මෙහෙම එකට ගැට ගන්නවා. මේ තියෙන සංදි. එතකොට එක සංදියක උෂ්ණත්වය අපි සාමාන්‍යයෙන් සෙල්සියස් හිතන්නකො 0 තියාගත්තා කියලා. අනිත් සංදියේ උෂ්ණත්වය වෙන උෂ්ණත්වයක අපි තියාගත්තොත් මේ සංදි අතර ඇති වෙනවා විද්‍යුත් ගාමක බලයක්. සාමාන්‍යයෙන් මිලි වෝල්ට් මයික්‍රෝ වෝල්ට් වගේ විද්‍යුත් ගාමක බලයක් තමයි ඇති වෙන්නේ. මේ සංදි දෙකේ උෂ්ණත්ව අන්තරයක් ඇති වෙන්නේ. එතකොට මේක මනින්න මිලි වෝල්ට් මීටරයක් හරි මයික්‍රෝ වෝල්ට් මීටරයක් හරි පාවිච්චි කරන්න වෙනවා. මේක තාප විද්‍යුත් යුග්මය. මේ වගේ තාප විද්‍යුත් යුග්ම ගණනාවක් අපි ශ්‍රේණිගතව සම්බන්ධ කරනවා. හිතන්නකො මේ වගේ තාප විද්‍යුත් යුග්ම ගණනාවක් මම ශ්‍රේණිගතව සම්බන්ධ කරලා යනවා. හරි සම්බන්ධ කරන් ගියාම දැන් මේ එකාග්‍රයක් සෙල්සියස් අපි බිඳුවේ තියාගත්තා හිතන්නකො. මෙන්න මේ අනිත් අග්‍ර වලට අපි අනිත් අග්‍ර වලට දැන් හිතන්නකො මේ හරිය කියනවා තාප විකිරණ පිට කරන වස්තුවක්. තාප විකිරණ පිට කරන වස්තුවක්. දැන් අපිට බලන්න ඕනේ මෙයාගෙන් තාප විකිරණ එනවද කියලා වස්තුවේ. එතකොට අපි ওই තාප විකිරණ වැටෙන්න සලස්වනවා මෙන්න මේ සෙල්සියස් බිඳුවේ තියෙන සංදින්න නෙමෙයි. ඒක කවර වෙන්න ඕනේ. අර සෙල්සියස් අනිත් උෂ්ණත්වය අපි පවත් ගන්න එක දැන් මේ විකිරණ වැටෙන්න සලස්වන්න ඕනේ මෙන්න මේ සංදියට. හරි මේ සංදියට වැටෙන්න සලස්වනවා නම් එතකොට අපිට පුළුවන් ටික වෙලාවක් යද්දි මේ විකිරණ මේ අනිත් සංදියට පතිත වෙද්දී මේ වගේ තාප විද්‍යුත් යුග්ම 5-6ක් පස් ශ්‍රේණිගතව සම්බන්ධ කරගත්තා නම් ලේසි. මොකද එතකොට වැඩි විභවාන්තරයක් ඉන්නවනේ. මේවා ශ්‍රේණිගතව ආවම මෙයාගේ විභවාන්තරයක් වෙනවා මෙයාගෙත් වෙනවා. ඒක අපිට පහසුවෙන්ම හොයාගන්න පුළුවන්. හරිද? මිලි වෝල්ට් මීටරයක් නැතත් තිබ්බත් අවුලක් නැහැ. ටිකක් හොඳ පාඨාංකයක් බලා ගන්න පුළුවන්. ඒ මේකේ පාඨාංකයක් පෙන්නනවා කියන්නේ හරිද? මෙතන මේ තාප විකිරණ වලින් ඇවිල්ලා මේකේ රත් වීමක් වෙන්න ඕනේ. මොකද උෂ්ණත්ව අන්තරයක් ඇති වුණොත් තමයි සංදි දෙක අතර විභවාන්තරයක් එන්නේ. උෂ්ණත්ව අන්තරයක් නැතුව විභවාන්තරයක් හිටින්නේ නැහැ. හරි මුලින් ඕනනම් මේ සංදි දෙක එකම උෂ්ණත්වයේ තියාගන්න. ඔක්කොම සංදි. ඊට පස්සේ මෙන්න මේ සංදි සම්බන්ධ වුණාම මේ සංදි වලට තමයි අපි තාප විකිරණ වැටෙන්න සලස්වන්න ඕනේ. අනිත් සංදිය එක උෂ්ණත්වයක තියාගන්න. එතකොට මේකෙන් තාප ශක්තියක් ආවොත් නේ මෙයාගේ උෂ්ණත්වය වෙනස් වෙලා විභවාන්තරයක් ඇති වෙන්නේ. එතකොට පාඨාංකයක් පෙන්වන්නේ. එහෙනම් පාඨාංකයක් පෙන්නුවොත් අපිට කිව්ව හැකි මේ තාප විකිරණ වල ශක්තියක් ගැප් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ වස්තුවෙන් රත් වෙච්ච වස්තුවෙන් තාපය පිට වෙනවා විකිරණය. මෙතන රික්තයක් තිබ්බත් ගැටලුවක් නෑ. අනිවාර්යයෙන්ම මේ තාප ශක්තිය ඊටමත් පහසුවෙන් කියන්නේ රික්තයක් තිබ්බහම පහසුවෙන් තාප ශක්තිය එනවා කොහොමද බාධකයක් නෑ. වාතය තිබ්බත් ඒක ගැටලුවක් වෙන්නේ නෑ. හරිද? හොඳයි. ඊළඟට අපි බලමු මෙතනින් පස්සේ අපිට ඊට පස්සේ වැදගත් මේ රත් වෙච්ච වස්තුවකින් තාප ශක්තිය පිටවීම රඳා පවතින සාධක තියෙනවා. හරි. ඒකම තව මම දෙයක් කියන්න ඕනේ මේ අපිට වැදගත් වෙනවා මේ මොකද්ද මේ පූර්ණ කෘෂ්ණ වස්තුවක් කියලා කියන්නේ. නැත්නම් කෘෂ්ණ වස්තුවක්. පාඩමේ ඔබත් වැදගත් පූර්ණ කෘෂ්ණ වස්තුවක් කියලා කියන්නේ දැන් ඇත්තටම ප්‍රායෝගිකව පූර්ණ කෘෂ්ණ වස්තු නැහැ. අපි පූර්ණ කෘෂ්ණ වස්තුවක් අර්ථ දක්වන්නේ කිසියම් වස්තුවකට දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවා මේ තාප විකිරණ සමහර කුෂ්ඨමකින් හොඳින් අවශෝෂණය කරනවා. දැන් උදාහරණයක් කළු වගේ කුෂ්ඨ නේ කළු රළු වගේ කුෂ්ඨ වලින් එන තාප විකිරණ හොඳින් අවශෝෂණය කරනවා. දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් තද අවුවක කළු පාට ඇඳුමක් ඇඳන් හිටියොත් මොකද වෙන්නේ? සෑහෙන දාඩිය දානවානේ. ඒකට හේතුව අර සූර්යයෙන් එන තාප විකිරණ හොඳින්
උරා ගන්නවා කළු වර්ණයෙන්. සුදු පාට මේ වර්ණ සහිත ඇඳුමක් එනනම් ඉතින් මොකද වෙන්නේ? එහෙම ලොකුවට දාඩිය දාන්නේ නැහැ. ඒ කියන්නේ සුදු පාට වර්ණයෙන් හරිද? නිකන් ඔය සයින් පුෂ්ඨ, දිලිසෙන පුෂ්ඨ වලින් තාප විකිරණ නැවත පරාවර්තනය කරලා දානවා. උරා ගන්න ප්‍රමාණය අඩුයි. එතකොට මේ සමහර වස්තු තියෙනවා. හිතන්නකෝ එහෙම වස්තුවක් ගත්තොත් මෙන්න වස්තුවක් තියෙනවා. දැන් මෙයාට පතිත සියලුම තාප විකිරණ. මෙයාට පතිත වන තාප විකිරණ වල ශක්තිය 100%ක්ම කියන පරාවර්තනය කරලා යවන්නේ නැතුව 100%ක්ම උරා ගත්තොත් අපි මේ වස්තුවට කියනවා පූර්ණ කෘෂ්ණ වස්තුවක් කියලා. හැබැයි එහෙම වස්තුවක් අපිට හමු වෙන්නේ නැහැ. හරිද? මොකද පතිත විකිරණ සියල්ලම එයාට උරා ගන්න බැහැ. ඒ කියන්නේ දැන් විකිරණ වල තරංගායාම වෙනස්නේ. සියලුම තරංගායාම සහිත සියලුම විකිරණ මේ වස්තුවට උරා ගන්න පුළුවන් නම්, ඒ කියන්නේ සියලුම ශක්තිය උරා ගන්න පුළුවන් නම්, පොඩ්ඩක්වත් පරාවර්තනය වෙන්නේ නැත්නම් මෙයාට කියනවා පූර්ණ කෘෂ්ණ වස්තුවක් කියලා. ඉතින් අපිට මෙන්න මේ වගේ වස්තුවක් නිකන් පූර්ණ කෘෂ්ණ වස්තුවක් ලෙස උපකල්පනය කරන්න පුළුවන්. මම හදනවා මෙහෙම එකක්. මේ වගේ ඝන දෙයක් වගේ හදා ගන්නවා. හරිද? ඝනක ආකාරයේ බොක්ස් එකක් පෙට්ටියක්. ඇතුළ පුෂ්ඨ කළු කරනවා. ඇතුළේ තියෙන පුෂ්ඨ 6ක් තියෙනවනේ. ඊට පස්සේ රළු පුෂ්ඨ දානවා ඇතුළ කළු කරලා. මෙතන කුඩා සිදුරක් මම හදාගෙන මෙතනින් මම එල්ල කරනවා මොකක්ද දන්නවද? මෙතනින් එල්ල කරනවා තාප විකිරණය. මේ කුඩා සිදුරෙන් එල්ල කරනවා තාප විකිරණය. දැන් ওই සිදුරෙන් ඇතුල් වෙනවනේ. ඇතුල් වෙලා මෙයා මේ බිත්ති වල වදිද්දි කොටසක් තාපේ උරා ගන්නවා ආයි කොටසක් පරාවර්තනය කරනවා. දැන් ජූල් 100ක් වෙනවා කියලා හිතන්නකො මේ විකිරණේ මෙතන වැදිලා ජූල් 20ක් උරා ගත්තා. ඊටු ජූල් 80 මෙයා පරාවර්තනය කරා. ආයි මේ කුෂ්ඨය වැදිලා ආයි ජූල් 20ක් 30ක් උරා ගන්නවා. ඔහොම මේක ඇතුලේ පරාවර්තන කිහිපයක් වෙවි යද්දී සියලුම ශක්තිය මෙයා උරා ගන්නවා. ඒතකොට මෙයාට අපිට කිව්වේ හැකි පූර්ණ කෘෂ්ණ වස්තුවක් කියලා. දැන් මොකද මේකේ අපි සමීකරණ පාවිච්චි කරද්දී මේ පූර්ණ කෘෂ්ණ වස්තුව වලට තමයි සමීකරණ අර්ථ දක්වලා තියෙන්නේ. රත් වෙච්ච වස්තුවක් ගත්තා. දැන් මෙයාගේ අනිත් පැත්තට අපිට කිව්වේ හැකි. කිසියම් වස්තුවක් සියලුම තාප ශක්තිය, සියලුම විකිරණ. ඒ කියන්නේ කිසියම් වස්තුවක් රත් වෙච්ච වස්තුවක් සියලුම තරංගායාම සහිත සියලුම ශක්තිය පිට කරනවා නම් හරිද? කියන ඕනම තරංගායාමයක් සහිත ශක්තිය විකිරණ පිට කරගන්න පුළුවන් නම් විද්‍යුත් චුම්බක වර්ණාවලියේ තියෙන සියලුම විකිරණ සියලුම තරංගායාම සහිත විකිරණ කිසියම් වස්තුවකින් පිට කරනවා නම් හරිද? ඒකත් අපිට ගන්න පුළුවන්. ඉතින් මේ කෘෂ්ණ වස්තු අපි ඒකට කියන්නේ විකිරණය කියලා. කෘෂ්ණ වස්තු විකිරණය. ඒ සමහර වස්තු තියෙනවා සියලුම තරංගායාම සහිත විකිරණ පිට කරන්නේ. රත් වෙච්ච වස්තුවක් ගත්තොත් හරිද? මේක අනිත් පැත්ත බලන්න. මේක රත් වෙච්ච වස්තුව. රත් වෙච්ච වස්තුව. අර මං කාලේ කෙල්වින් 1000 වගේ උෂ්ණත්වයක දිනනවා නම් ගොඩක් පිට වෙන්නේ අදෝරක්ත කිරණනේ. අනිත් ඒවත් සමානලාට චුට්ටක් පිට වෙන්න පුළුවන්. ඒත් ඔක්කොම විකිරණ පිට වෙන්නේ නැති වෙන්න පුළුවන් ගොඩක් වෙලාට. මේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ තියෙන විකිරණ 7ම හරිද? රේඩියෝ, ශුද්ධ, අදෝරක්ත ආලෝකයේ පාරජාම්බුල. හරිද? X කිරණ ගමා කිරණ. ඔන්න ඔය තරංග විකිරණ වර්ග 7ම තවත් එක විකිරණ තියෙනවා. අපිට තියෙන විකිරණ 7 විතරයි. තවත් මේ කියන්නේ මේකේ විකිරණ ටික ඔක්කොම පිට කරනවා නම් يعني සියලුම තරංගායාම කියන අර විකිරණ ඔක්කොම ටික වෙනවා 7ම එතකොට. සියලුම තරංගායාම සහිත විකිරණ පිට කරනවා නම් හරිද? අපි මෙයාට කියනවා කෘෂ්ණ වස්තු විකිරණය කියලා. කෘෂ්ණ වස්තු විකිරණය. පිට කිරීමට තමයි විකිරණය කියන්නේ. ගමන් කිරීම තාප ශක්තිය විකිරණය කියලා අපි හඳුන්වනවා. හරිද? එතකොට දැන් මෙතන අපිට වැදගත් මේ රත් වෙච්ච වස්තුවකින් තාප ශක්තිය පිට කරද්දී ඒ රත් වෙච්ච වස්තුවෙන් තාප ශක්තිය පිට කරන මේ ශ්‍රීකතාවය හරිද? ඒ කියන්නේ රත් වෙච්ච වස්තුවකින් මේ රත් වූ වස්තුව මෙයාගෙන් මේ තාප ශක්තිය පිට කරන ප්‍රතාපවතින් සාධක තියෙනවා ශ්‍රීකතාවය. එකක් තමයි මේ පුෂ්ඨයේ ස්වභාවය. පුෂ්ඨයේ ස්වභාවය. හරිද? අපි ඒකට කියන්නේ පුෂ්ටික විමෝචකතාවය. පුෂ්ඨයේ ස්වභාවය. අනිත් එක තමයි මේ පුෂ්ඨයේ වර්ගඵලය. මතු පිට බාහිර වර්ගඵලය. සහ මෙයාගේ උෂ්ණත්වය. ප්‍රත්‍යක්ෂ වස්තුවේ උෂ්ණත්වය. ඔන්න ඔය ටික තමයි රඳාපවතින සාධක කියන්නේ මෙයාගෙන් තාප ශක්තිය පිට කරන ශ්‍රේණිකතාවයේ රඳාපවතින සාධක. හරිද? හැබැයි දැන් කෘෂ්ණ වස්තුවක් ගත්තොත් පුෂ්ඨයේ ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. ඒ කෘෂ්ණ වස්තුවක් ගත්තාම පුෂ්ඨයේ ස්වභාවය අදාළ වෙන්නේ නැහැ. හරිද? මොකද කෘෂ්ණ වස්තුවක් කියන්නේ සියලුම තරංග අවශෝෂණය කරගන්නත් පුළුවන්, සියලුම තරංග පිට කරන්නත් පුළුවන්. කියන්නේ සියලුම තරංගායාම සහිත තරංග ශක්ති පිට කරන්නත් පුළුවන්, අවශෝෂණය කරන්නත් පුළුවන්. හැබැයි සාමාන්‍ය වස්තුවක් ගත්තොත්
එයාට පිට කරන්න පුළුවන් තරංග වර්ග. ඒ කියන්නේ තරංග ආයාම විවිධ තරංග වර්ග, විකිරණ වර්ග රඳා පවතිනවා. මේ කුෂ්ඨයේ ස්වභාවය මත පිට කරන්න පුළුවන්. උෂ්ණත්වය මත රඳා පවතිනවා. හරි. එතකොට අපි දැන් බලමු මේකේ අපිට වැදගත් සම්බන්ධයක් තියෙනවා සමීකරණයට එන්න හදන්නේ ගණන් වලට වැදගත් වෙනවා. පොඩි දෙයක් තියෙනවා කතා කරන්න. මේ විකිරණ තීව්‍රතාවය කියන්නේ මොකක්ද? විකිරණ තීව්‍රතාවය. දැන් ඔයගොල්ලන්ට මතක ඇති ධන තීව්‍රතාවය. දෝලන තරංග පාඩම ඉගෙන ගන්න ධන තීව්‍රතාවය නේ. එතකොට අපි එතන කරේ කිසියම් දැන් මෙතන ධන ප්‍රභවයක් තිබ්බහම යාගෙන ධන ශක්තිය නිකුත් වෙලා පිට වෙලා යද්දී ධන තීව්‍රතාවය අපි ගත්තේ කොහොමද? හරි ධන තීව්‍රතාවය I සමානයි ධන ක්ෂමතාවය බෙදුවනේ වර්ගඵලය. එතන ඕගොල්ලන්ට මතක ඇති ඒකකයාවේ වර්ග මීටරයට කොටනේ. ඒකක වර්ගඵලයක් තුලින් ගමන් කරන ධන ක්ෂමතාවය නැත්නම් ඒකක වර්ගඵලයක් තුලින් දැන් ක්ෂමතාවය කියන්නේ තප්පරයට ජූල්නේ. හරි නැත්නම් මේක මෙහෙම අර්ථ දක්වන්නත් පුළුවන්. ධන තීව්‍රතාවය දැන් ධන ශක්තිය කියන්නේ තරංගයක්. හරිද? ඒ වගේම අපිට විකිරණ තීව්‍රතාවයක් තියෙනවා. තරංගයක් යනවා කියන්නේ ශක්තියක් යන්නේ. හරිද? ඒ කියන්නේ ඒකක වර්ගඵලයක් තුලින් තත්පරයකදී ගමන් කරන ධනි ශක්තිය තමයි ධනි තීව්‍රතාවය ලෙස අර්ථ දක්වන්නේ. මේ විකිරණ තීව්‍රතාවෙත් අපි අර්ථ දක්වද්දී ඔහොම අර්ථ දක්වන්නත් පුළුවන්. මේ තරංග ආයාමයේ පදනම් කරගෙන අර්ථ දක්වනවා. ඒක හින්දා පොඩ්ඩක් ඒක තේරුම් ගන්න ඕනේ හරියටම ඔය විදිහටම. මොකක් හරි දැන් කෘෂ්ණ වස්තුවක් නේ අපි ගොඩක් කරලා සලකන්නේ. හරි කෘෂ්ණ වස්තුවකින් තාපය දැන් විකිරණය කරද්දී පිට කරද්දී අපි ගත්තොත් තත්පර එකකදී මේ ඒකක තරංග ආයාමයකට අපි සාමාන්‍ය තරංග ආයාමයේ දැන් මේ විකිරණ වල අපි මීටර වලින් මැන්නක් තවන්නේ නැහැ SI එකකේ ගොඩක් අය මේ මායික්‍රෝමීටර් නැනෝමීටර වලින් ඉදිරිපත් කරනවා කුඩා තරංග ආයාමනේ හරිද එතකොට ඒකක තරංග ආයාමයකින් තත්පර එකකදී හරිද පිට වෙන විකිරණ ශක්තිය ඒකක වර්ගඵලයක් තුලින් ඒ කියන්නේ මේ වස්තුවේ ඒකක වර්ගඵලයක් තුලින් තත්පර එකකදී ඒකක තරංග ආයාමයකට අදාළව පිට වෙන විකිරණ ශක්තිය අපි විකිරණ තීව්‍රතාවය ලෙස අර්ථ දක්වනවා. මොකද මේකේ විකිරණ පිට වෙද්දී එක එක තරංග ආයාම සහිත විකිරණ පිට වෙනවා. ඒකයි මෙතන මේ ඒකක තරංග ආයාමයක් දාගන්නේ. අර්ථ දක්වද්දී. මොකද දැන් මෙතන අදෝරක්ත විතරක් නෙමෙයි පිට වෙන්නේ. ආලෝක විකිරණ පිට වෙනවානේ. පාරජම්බුල සුද්ධ තරංග ඒකෙන් අපි මේ ඒකක තරංග ආයාමයකට දාලා තමයි මේක අර්ථ දක්වන්නේ. විකිරණ තීව්‍රතාවය. එතකොට මේක අපි ගත්තොත් ඒකකයේ එන්නේ ඒකක තරංග ආයාමයකට හරිද වර්ග මීටරයකින් වස්තුවේ තප්පරයකදී පිට වෙච්ච ශක්තිය. ඒ කියන්නේ ක්ෂමතාවය වොට්. මෙන්න විකිරණ තීව්‍රතාවය ඒකක. මේකත් අපි I වලින් තමයි අංකණය කරන්නේ. එතකොට දැන් අපිට තියෙනවා මේ කෘෂ්ණ වස්තුවක් කිසියම් උෂ්ණත්වයකට ලක් කරලා තියෙද්දී එයාගෙන් පිටවන විකිරණ ටික පස්ථාරගත කරන්න පුළුවන්. මම x අක්ෂරය ගන්නේ තරංග ආයාමයේ ලැම්ඩා. ඒකකේ ගත්තොත් මම දාන්නම් මයික්‍රෝමීටර. SI එකකේ මීටර තරංග ආයාමය. මෙතන අර කුඩා තරංග ආයාමෙන් අපි මයික්‍රෝමීටර වලින් දාමු. තරංග ආයාමය. මේ පැත්තට මම ගන්නවා හරිද? විකිරණ තීව්‍රතාවය. විකිරණ තීව්‍රතාවය. දැන් නිකන් තීව්‍රතාවය කියලා කියන්නේ අර ධන තීව්‍රතාවය වගේම තමයි. කිසියම් වර්ග මීටරයක් තුලින් තත්පරයකදී ගමන් කරන ශක්තිය. එතකොට ඒකකේ එන්නේ වර්ග මීටරයට වොට්නේ. හැබැයි දැන් මෙතන ඒකකේ එන්නේ වර්ග මීටරයට වොට් ඒකම තරංග ආයාමයට ගන්න හින්දා එතන මයික්‍රෝමීටර වලින් දාන්න. තරංග ආයාමයට වර්ග මීටරයට වොට්. දැන් හිතන්න රත් වෙච්ච වස්තුවේ අපි උෂ්ණත්වය ගත්තොත් රත් වෙච්ච වස්තුවේ උෂ්ණත්වය හිතන්න කෙල්වින් 1000යි. මෙයා කෘෂ්ණ වස්තුවක්. එතකොට මෙයා සියලුම තරංග ආයාම සහිත. ඒ කියන්නේ මෙතන මේ පැත්තේ තරංග ආයාමය මෙතන බිඳුවනේ. මෙහාට එන්න තරංග ආයාමය වැඩි වෙනවනේ. මම මෙතන ඇන්දොත් දැන් ආලෝක තරංග වල තරංග ආයාමය ගත්තොත් අපි දන්නවා පරාසය නැනෝමීටර 400 ඉඳන් ඔය විතර නැනෝමීටර. එතකොට මයික්‍රෝමීටර දැම්මොත් ඒකගේ පරිවර්තනය කරලා ගන්න ඕනේ. මම නැනෝමීටර දාන්නම්. මේ ආලෝක තරංග තියෙන පරාසය. ආලෝකයේ නැනෝමීටර 700. හරිද? මෙතන තියෙන දැන් ආලෝකය. මොකද රත් වෙච්ච වස්තුවෙන් මේ සියලුම විකින්න මෙතන ප්‍රශ්න වස්තුවක් නේ අපි ගත්ත.
කෘෂ්ණ වස්තුවක් ගත්තාම සියලුම තරංග ආයාම සහිත විකිරණ පිට වෙනවා. රේඩියෝ, සුද්ධ තරංග, අදෝරක්ත, ආලෝකය, පාරජම්මුල, එක්ස් කිරණ යනවා දෙනවා. කෘෂ්ණ වස්තුවක්. ඒ වගේ මෙයාට සියලුම විකිරණ සහිත ඒවා උරා ගන්නත් පුළුවන්. සියලුම තරංග ආයාම සහිත ඒවා. සමහර වස්තු වලට ඉතින් ඔක්කොම විකිරණ පිට කරන්න බෑ. සමහර ඒවා අදෝරක්ත විතරයි නේ. සමහර ඒවා ආලෝකය අදෝරක්ත විතරයි. පාරජම්මුලත් එක්ක පිට කරන්නත් පුළුවන්. ඒක ඉතින් අර වස්තුවේ ස්වභාවය මත නතර පවතිනවා. අර කෘෂ්ණ වස්තුවක් කිව්වොත් එයාට ඔක්කොම ඒවා පිට කරන්න පුළුවන්. ඔක්කොම ඒවා උරා ගන්නත් පුළුවන්. එතකොට මෙතන වැදගත් දැන් මෙහාට තරංග ආයාම වැඩි වෙද්දී මේ ආලෝකයේ අදාළ පරාසින් මේ තියෙන්නේ මොනවද එතකොට? මෙහාට එන්නේ මොනවද තියෙන්නේ? හරි මේ පැත්තට එද්දී එතකොට අපි ගත්තොත් තරංග ආයාමය අඩු වෙනවා කියන්නේ මේ පැත්තට එන්නේ පාරජම්මුලනේ. පාරජම්මුල ඊළඟට එක්ස් කිරණ ගැමා කිරණ. හරිනේ. මේ පැත්තට එද්දී අදෝරක්ත මෙහාට තරංග ආයාමය වැඩි වෙන්නේ අර අපි විද්‍යුත් චුම්බක වර්ණාවලියෙන්ද මෙහාට තරංග ආයාමය අඩු වෙන පැත්තනේ. දැන් අක්ෂ දෙක මෙහාට කරකවල ගන්න. තරංග ආයාමය අඩු වෙගෙන වැඩි පැත්තට යන්නේ මේ x අක්ෂය මෙහාට බිඳු තරංග ආයාමය අදෝරක්ත. ඊට පස්සේ ශුද්ධ තරංග මේ හරිය රේඩියෝ තරංග. හරිද? දැන් ඊළඟ වස්තුවේ උෂ්ණත්වය කෙල්වින් 1000යි. ඒතර මම පස්තාරය යන්නේ කොහොමද වෙන්නේ? දැන් මම කෙල්වින් 1000ක් වගේ වස්තුවක් තිබ්බොත් 1000 හෝ ඊට වඩා අඩු කියලා හිතන්නකෝ. එයා පිට කරන්නේ සියලුම තරංග වල ගොඩක්ම තියෙන අදෝරක්ත. ඒතර එයාගෙන් දැන් එක එක ඒවා පිට වෙනවා. ගැමා කිරණ හිතන්න x කියන ඒවා ඉතා අඩු වශයෙන් පිට වෙන්නේ. ඒකින්ද පස්තාරයෙන් නම් මේ වගේ. වැඩිපුරම පිට වෙන්නේ අදෝරක්ත. නේ අදෝරක්ත තමයි වැඩිපුරම පිට වෙන්නේ. වස්තුවේ. ආයි මෙහාට එන්න අඩු වෙනවා. පැහැදිලිද? මේ මං යන්නේ කෙල්වින් 1000කට වගේ රත් කරලා තියෙන වස්තුවක විකිරණ තීව්‍රතා පස්තාරය. දැන් මේකේ තේරුම හිතන්න මෙහෙම වස්තුව කෙල්වින් 1000ට රත් කරා. දැන් මෙහා විකිරණ පිට කරන්න ගන්නවානේ. මෙයා පිට කරන විකිරණ වල හිතන්නකො මේ විකිරණ ඔක්කොම තියනවා කියලා. චුට්ට හරි ඔක්කොම තියනවා. එතකොට මේ පිටවන විකිරණ වලින් වැඩිපුරම තියෙන්නේ මොනවද? අදෝරක්තනේ. ඒ කියන්නේ ඔක්කොම විකිරණ පිට වෙනවනේ. මොකද මෙයා කෘෂ්ණ වස්තුවක් කියලා අපි ගත්තේ. ඒවලුත් වැඩිපුරම පිට වෙන්නේ අදෝරක්ත. මම මේ වස්තුව රත් කරනවා දැන් කෙල්වින් 2000ට. කෙල්වින් 2000ට. එතකොට වෙන්නේ මේ පස්තාර ටිකක් උඩින් එනවා. ඒකම වම් පැත්තට පොට්ටක් බර වෙනවා. කෙල්වින් 2000. ඇයි මේ වම් පැත්තට බර වුනේ? මම ඔයගලන්ට කිව්වා දැන් කෙල්ලින් හිතන්නකො 5000ට වගේ රත් කරොත් මෙයාව කෙල්ලින් 5000ට රත් කරලා එල්ලලා තියෙනවා විත්‍රාපේ විකිරණයෙන් පිට වෙලා යන්නේ. එතකොට මේක තව පොඩ්ඩක් මෙහාට බර වෙනවා. ඔය වගේ. අර උපරිම ලක්ෂ්‍යය එන්නේ මෙහාට බර වෙනවා. ඇයි එහෙම වෙන්නේ? මතක මම කිව්වා කෙල්ලින් උෂ්ණත්වය වැඩි වෙන්නේ. දැන් කෙල්ලින් 5000 3000 4000 වගේ වෙද්දී එයාගේ පිටවන විකිරණ වල හිතන්නකො සූර්යයෙන් එන විකිරණ වල එතකොට අදෝරක්තක් තියෙනවා. අදෝරක්තත් සෑහෙන කිසියම් ප්‍රමාණයක් තියෙනවා. ආලෝකයක් තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. ඒතරම් මෙහාට බර වෙන්නේ පාරජම්මුලත් මෙහාට එනවා. උෂ්ණත්වය අඩු වුණාම වෙන්නේ අදෝරක්ත තමයි ගොඩක් එන්නේ අනිත් ඒවා සුළු වශයෙන් එන්නේ. ඒකයි මෙහාට විස්ථාපනය වෙන්නේ. උෂ්ණත්වය වැඩි කරන්න. මේ කිසියම් අවස්ථාවක උෂ්ණත්වයකදී දැන් මේ වස්තුව වැඩිපුරම පිට කරන විකිරණයක් තියෙනවානේ. දැන් කෙල්ලින් 1000ට රත් කරාම නම් මෙයා වැඩිපුරම පිට කරලා තියෙන අදෝරක්ත විකිරණ. අන්න එතෙන්ට අදාළ තරංග ආයාමයේ අදෝරක්ත විකිරණ වල තරංග ආයාම පරාසයක් තියෙනවානේ. ඒ තරංග ආයාමයේදී අපි කියනවා ලැම්ඩා මැක්ස් කියලා. ඒ කියන්නේ ආ වැඩිම තීව්‍රතාවයක් සහිතව පිට කරන තරංග විකිරණ වර්ගයේ තරංග ආයාමය. වැඩිම තීව්‍රතාවය. වැඩිම විකිරණ තීව්‍රතාවයක් සහිත පිට කරන තරංග ආයාමය. උෂ්ණත්වය වැඩි වෙන්න පස්තාරේ මෙහාට බර වෙන හින්දා ඉස් වෙනවත් එක්ක බරත් වෙනවා මේ පැත්තට. මෙන්න මේකේ ලැම්ඩා මැක්ස් වගේ. ලැම්ඩා මැක්ස්. හරි. ඊළඟට මේක ගත්තාම මේකේ ලැම්ඩා මැක්ස් වගේ. ලැම්ඩා මැක්ස්. මෙයාගේ උෂ්ණත්වය එතන අපි ගත්තොත් T1, මෙයාගේ උෂ්ණත්වය T2, මෙයාගේ උෂ්ණත්වය T3. හරි මේ කිසියම් උෂ්ණ වස්තුවක් එක එක උෂ්ණත්වවල රත් කරාම එයා පිට කරන විකිරණ වල විකිරණ තීව්‍රතාව ව්‍යාප්තිය. මොකද සියලුම තරංග ආයාම සහිත විකිරණ පිට වෙනවා වස්තුවෙන්. අර වැඩිපුරම පිටවන විකිරණය තමයි මෙතනින් එන්නේ. ඊට අදාළ ඒ විකිරණයේ තරංග ආයාමය.
එතකොට මේකේ සමීකරණයකුත් තියෙනවා මේ වීන් කියන විද්‍යාඥයා ඉදිරිපත් කරලා තියෙනවා. මේ වගේ කෘෂ්ණ වස්තු විකිරණයක් වෙද්දී ඒ වස්තුවේ නිරපේක්ෂ උෂ්ණත්වයයි ඒ වෙලාවේ යා පිට කරන වැඩිම තීව්‍රතාවයක් සහිත පිට කරන විකිරණයේ තරංග ආයාමයයි ප්‍රතිලෝමව සමානුපාතික කියලා ඔප්පු කරලා තියෙනවා. සත්‍ය සමීකරණයක්. ඉතින් මෙතනින් ඉන්න බොයිලින් වගේ සම්බන්ධයක් ගත හැකි කී වතාවක් ලැම්ඩා මැක්ස් කියන එක නියතයක්. මේ නියතයට කියනවා V නියතය. දැන් ගණන් වල අපිට වස්තුවේ උෂ්ණත්වය දුන්නාම V නියතය දුන්නාම මේක දෙනවා ගණන් වල නියතේ. මතක තියාගන්න ඕනේ නැහැ නියතලා කියන්නේ. ලැම්ඩා මැක්ස් එවුවේ. ඉතින් අර බොයිලින් වගේ දැන් මේ වස්තුව හිතන්නකො කෙල්ලින් 1000 දී පිට කරන විකිරණ තීව්‍රතාවය උපරිම විකිරණ තීව්‍රතාවයට අදාළ තරංග ආයාමය ලැම්ඩා මැක්ස් මම 1 කියලා ගන්නම්කො මෙතන. එතකොට ඒ වෙලාවේ T1 වතාවක් ලැම්ඩා මැක්ස් 1. ඒක සමානයි V නියතේ. තව උෂ්ණත්වයකටත් කරලා ගලද්දී එයා පිට කරන විකිරණ වල වැඩිපුරම පිට වෙච්ච විකිරණයේ තරංග ආයාමය ලැම්ඩා මැක්ස් 2 නම්. ඒ උෂ්ණත්වයේ වස්තුවේ T2 නම් T2 වතාවක් ලැම්ඩා මැක්ස් 2. ඉතින් ගණන් වල මේ සම්බන්ධය වැදගත් වෙනවා. අර බොයිලින් වගේ T1 V1 සමානයි P2 V2 වගේ මේක අවස්ථා දෙකකට දාන්න පුළුවන්. ඊළඟ මේකේ තව වැදගත් දෙයක් තියෙනවා. මේකේ වර්ගඵලයෙන් අපිට එනවා. අපි සාමාන්‍ය පස්තාරයක ආවරණය වන වර්ගඵලයෙන් ලැබෙන රාශිය හඳුනා ගන්න අක්ෂ දෙකේ ඒකක ගුණ කරනවා. මේ ප්‍රශ්න වල එහෙම අහලා තියෙනවා. වර්ගඵලයෙන් අක්ෂ දෙකේ ඒකක ගුණ කරාම මොකක්ද වෙන්නේ බලන්න. මේකේ වර්ගඵලය හොයන්න දෙන්නේ නැහැ. හරිද මේ? මේ වගේ පස්තාර වල වර්ගඵල ගන්න බෑනේ ඕගොල්ලන්ට. අනුකල්යෙන් හොයන්න ඕනේ. එහෙම නෙමෙයි සාමාන්‍යයෙන් එන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. x අක්ෂයකදී මයික්‍රෝමීටර. එතකොට මේ දෙක කැපිලා ගියාම මොකක්ද වෙන්නේ? වර්ග මීටරයට වොට්. ඒ කියන්නේ මේ කිසියම් අවස්ථාවක දැන් උෂ්ණත්වයට රත් කරලා මෙයාගේ විකිරණ පිට කර ගන්න තිබ්බහම පිට වෙන තිබ්බහම ඊට අදාළ ප්‍රස්ථාරය ඇඳහම එයාගේ පිට වෙච්ච විකිරණ ප්‍රමාණය ලකුණු කරලා විකිරණ වර්ගත් එක්ක තරංග ආයාමත් එක්ක ප්‍රස්ථාරය ඇඳහම මේකේ වර්ගඵලයෙන් එන්නේ ඒ වස්තුවෙන් ඒකක වර්ගඵලයක් තුලින්. මේ වස්තුවේ ඒකක වර්ගඵලයකින් තප්පරයකට පිට වෙන විකිරණ ශක්තිය. මේ ඒකක වලින් කිව්වේ හැකියි. ඒ ටිකක් වැදගත්. ඊට පස්සේ මේක අපිට තව සමීකරණයක් තියෙනවා. හරිද? මේ රත් වෙච්ච දැන් වස්තුව අපි තාප ශක්තිය නැත්නම් විකිරණ පිට වෙන්න තිබ්බහම අපි හිතමු මේ කෘෂ්ණ වස්තුව කිසියම් උෂ්ණත්වයකට රත් කරලා තියෙනවා. වස්තුවේ උෂ්ණත්වය T. මෙයාගෙන් විකිරණ පිට වෙනවා. දැන් මේක ගැන අධ්‍යයනය කරේ මේ ස්ටෙෆාන් හරිද බෝල්ට්ස්මාන් කියන විද්‍යාඥයා. හරිද? දැන් අපි මේකේ එයා හොයාගත්ත සම්බන්ධයක් තියෙනවා බෝල්ට්ස්මාන් නියමය. ස්ටෙෆාන් බෝල්ට්ස්මාන් නියමය. හරි ඒක වැදගත් වෙනවා. එතකොට එයා කිව්වා මේ කෘෂ්ණ වස්තුවකින් හරිද තාප විකිරණ පිට කිරීමේ ශීඝ්‍රතාවය ඒකක වර්ගඵලයක් තුලින්. ඒ කියන්නේ මෙයාගේ ඒකක වර්ගඵලයක් තුලින් තාප විකිරණ පිට කිරීමේ ශීඝ්‍රතාවය. මම E දාන්නම් ඈ. E කියන්නේ ශීඝ්‍රතාවය. විකිරණ පිට කිරීමේ ශීඝ්‍රතාවය. මේ උෂ්ණත්වයේ 4 වෙනි බලයට අනුලෝමව සමානුපාතිකයි කියලා එයා ඔප්පු කරලා පෙන්නනවා. කෘෂ්ණ වස්තුවක් අපි රත් කරලා තිබ්බාම විකිරණයෙන් තාප ශක්තිය පිට වෙන්න මේ වස්තුවේ ඒකක වර්ගඵලයකින් තප්පරයකදී හරිද පිටවන විකිරණ ශක්තිය උෂ්ණත්වයේ 4 වෙනි බලයට අනුලෝමව සමානුපාතිකයි. මෙතන අපි මේක සමීකරණයක් දානවා නියතයක් සිග්මා. ඕක තමයි අපි හඳුන්වන්නේ ස්ටෙෆාන් නියතය. ස්ටෙෆාන් නියතය. මේ නියමය කියන්නේ ස්ටෙෆාන් බෝල්ට්ස්මාන් නියම කියලා. නියමය. එතකොට මේක දැන් වර්ගඵලයේ A නම් වස්තුවේ බාහිර වර්ගඵලයේ A නම් මේ ඉන්නේ ඒකක වර්ගඵලයකින් පිටවන ශක්තියනේ. තප්පරයකදී. මෙතන එතකොට ඒකක ගත්තොත් මොනවද ඉන්නේ ඒකකයේ මේකේ? මේකේ ඒකකයේ ඉන්නේ ඒකක වර්ගඵලයකින් තප්පරයකදී පිටවන ශක්තිය. තප්පරයේ ජූල් කියන්නේ වෝල්ට්. එතකොට මෙයාගේ මුළු වර්ගඵලයෙන් තප්පරයකදී පිටවන ශක්තිය E නෝට් නම් අපිට මේක වර්ගඵලයෙන් වැඩි කරන්න ඕනේ නේ. එතකොට සිග්මා A T4. එතකොට මෙතනත් එන්නේ තප්පරයකදී පිටවන ශක්තිය. එතකොට මේකේ ඒකක ගත්තොත් තප්පරයට ජූල් නැත්නම් වෝල්ට්. හරි. මට කියන්න දැන් මෙයා අපි T කාලයක් තිබ්බහම විකිරණ පිට වෙන්න. T කාලයකදී පිට වෙච්ච විකිරණ ශක්තිය ගත්තොත් මොකද කරන්න ඕනේ? කාලයෙන් වැඩි කරන්න ඕනේ. විකිරණ පිට කරපු කාලයෙන් වැඩි කරන්නත් ඕනේ. එතකොට මේකේ ඒකකයේ කෙලින්ම ජූල් වලින් එන්නේ. ඔන්න
ඔන්න ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. ඉතින් ඔක්කොම මතක තියාගන්න දෙයක් නැහැ නේද? සරල සිද්ධිය ඔලුවට දාගන්න. මේන්නේ වස්තුවේ ඒකක වර්ගඵලයකින් තප්පරයකදී පිට කරන විකින්න ශක්තිය. ඒකේ වස්තුවේ බාහිර කුෂ්ඨ වර්ගඵලයෙන් වැඩි කරාම එනවා තප්පරයකදී පිට කරන මුළු ශක්තිය. එයා විකින්න පිට කරපු මුළු කාලයෙන් වැඩි කරාම මේක එනවා ඒ කාලය තුල පිට කරපු මුළු විකින්න ශක්තිය. ඒක තුල වෙනස් වීමකුත් වෙනවා. ඊට පස්සේ දැන් මෙයා හිතන්නකෝ දැන් අපිට ගණන් වල කෘෂ්ණ වස්තු තමයි දෙන්නේ. කෘෂ්ණ වස්තුවක් නෙමෙයි නම් හරිද? අපිට තියෙනවා මේ පුෂ්ඨයේ ස්වභාවය නිසා. මේ පුෂ්ඨයේ තියෙන රළු සුමුට ස්වභාවය මත මෙතන අපිට නියතයක් ගන්නවා. පුෂ්ඨයෙන් පුෂ්ඨයට වෙනස් වෙනවා. පුෂ්ඨයේ ස්වභාවය මත පුෂ්ටික විමෝචකතා සංගුණකේ. නැත්නම් තාප ශක්තිය මෙයාට එවද්දී එතකොට අපි කියන්නේ පුෂ්ටික අවශෝෂකතා සංගුණකේ. සිම්පල් E වලින් අංකණය කරනවා. මතක තියාගන්න මෙයා කෘෂ්ණ වස්තුවක් නෙමෙයි නම්. ඇත්තට මෙයා කෘෂ්ණ වස්තුවක් වුණොත් මේ E වලගේ එකක් වෙනවා. හරි මේක මම අර්ථ දක්වන විදිය සහ ඔක්කොම ටික නෝට් එකේ දාලා තියෙනවා පොඩ්ඩක් කියවන්නේ. දැන් ඔක්කොම මෙතන ඉස්සර කරන්න බෑ. මෙයා කෘෂ්ණ වස්තුවක් නෙවෙයි නම් මේ හැම සමීකරණයකම එතකොට අපි ලියන්න ඕනේ සිම්පල් E ගින් වැඩි කරලා. හරිද? එතකොට E වලගේ එකක් වෙනවා කෘෂ්ණ වස්තුවක් නම්. දැන් සාමාන්‍යයෙන් කෘෂ්ණ වස්තුවක් නොවේ නම් E වලගේ එක්ක 0.8ක් කියලා දෙනවා. E වලගේ 0.7ක් 0.9ක්. හරිද? හරි ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. පුෂ්ටික විමෝචකතාවය සංගුණකය E කියන්නේ. නැත්නම් අවශෝෂකතා සංගුණකය කියන්නත් පුළුවන් තාප ශක්තිය උරා ගන්න අවස්ථාවේදී. එතකොට මේ හැම සූත්‍රයකම අගේ අපි එතකොට මේ E ගෙන් වැඩි කරන්න වෙනවා. මෙතන සූත්‍ර තුනක් නෙමෙයි එකම සූත්‍රේ තියෙන්නේ. පොඩ්ඩක් සරලව තේරුම් ගන්න. ඒකත් ගණන් වල දුන්නොත් E වලින් වැඩි කරන්න ඕනේ. ඊට පස්සේ මේකේ අපිට තව දෙයක් තියෙනවා දැන්. අද මේක හදද්දි මේ ගත්තේ පරිසර උෂ්ණත්වය බිඳුවයි කියලා කෙල්වින්. ගොඩක් වෙලාවට අපි පරිසර උෂ්ණත්වය කෙල්වින් බිඳුවක් කියලා නම් තමයි ගන්නෙ. වස්තුවේ උෂ්ණත්වය විතරයි සලකන්නේ. හිතන්නකෝ දැන් පරිසර උෂ්ණත්වයක් තිබ්බොත් වස්තුවේ උෂ්ණත්වය T1. පරිසර උෂ්ණත්වය T0. දැන් මොකද වෙන්නේ? කෘෂ්ණ වස්තුවක් හරි කෘෂ්ණ වස්තුවක් නැමත් කමක් නැහැ. කෘෂ්ණ වස්තුවක් නැත්තම් මේ E ගෙන් වැඩි කරන්න ඕනේ සූත්‍ර. හරිද? එතකොට ඔයගොල්ලන්ට කරන්න වෙන්නේ දැන් හිතන්නකෝ මෙයාගේ වර්ගඵලයේ මෙයා තත්පරයකදී දැන් පිට කරන ශක්තිය කොහොමද ලියන්නේ? හරිද? කෘෂ්ණ වස්තුවක් නොවේ නම් නැත්තම් කෘෂ්ණ වස්තුවක් වුණත් කමක් නැහැ. හරිද? ඒක අපි ලියන්න ඕනේ සිග්මා A T1 4 E1 මේ දිනේ තප්පරයකදී මෙයාගෙන් තාප ශක්තිය පිට කිරීමේ ශීඝ්‍රතාවය T1 උෂ්ණත්වය නිසා. ඒතකොට ඇත්තටම දැන් පරිසර උෂ්ණත්වයෙන් මොකද කරන්න හදන්නේ? වටේ දිනෙක් කියලා හදන්නේ මෙයාට තාප ශක්තිය ඇතුළු කරන්න. පරිසරයෙන් හදන්නේ මෙයාට තාප ශක්තිය ඇතුළු කරන්න. හරි. එතකොට හිතන්න පරිසරයෙන් නිකන් මේ වගේ ගෝලීය ප්‍රදේශයකින් මෙයාට තාප ශක්තිය ඇතුළු කරන්න හදනවා. එතකොට තාප ශක්තිය ඇතුළු වීමේ ශීඝ්‍රතාවය ලියුවොත් මොකක්ද වෙන්නේ? සිග්මා A T2 4. හරිද? එතකොට ඇත්තටම දැන් හිතන්නකො පරිසර උෂ්ණත්වය මෙයාට වඩා වැඩි නම් වෙන්නේ පරිසරයෙන් මෙයාට තාපය යනවා වස්තුවට. විකිරණය ඇතුල් වෙනවා. මෙයාගේ උෂ්ණත්වය වැඩි නම් පරිසර උෂ්ණත්වයට වඩා සංප්‍රයුක්තයෙන් කියන්නේ එළියට තාපය විකිරණයෙන් එනවා. අපි හිතමුකෝ T වස්තුවේ උෂ්ණත්වය වැඩි පරිසර උෂ්ණත්වයට වඩා. එතකොට මෙයාගෙන් එළියෙන් සංප්‍රයුක්ත එන්නේ. ඒතර එළියට එන සංප්‍රයුක්ත විකිරණ තීව්‍රතාවය ගන්න. එයා එළියට පිට කරන එකයි පරිසරයෙන් එයාගේ ඇතුළට එන එකයි ඒ දෙකේ වෙනස ගන්න ඕනේ. හරි ඒ දෙකේ මෙතන වෙනස ගන්න ඕනේ. ඒ කියන්නේ E1 කියන්නේ සිග්මා AT1 4 උෂ්ණත්වන්තරය දාලා හරියන්නේ නැහැ දැන් මෙතන. තාප ගණන් වල වගේ උෂ්ණත්වන්තරය දාන්න බෑ. සිග්මා A T2 4 ඉතින් මේකේ ඕන නම් සිග්මා A එළියට ගත්තාම T1 4 රින T2 4. ඔය වගේ සම්බන්ධයක් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේක කෘෂ්ණ වස්තුවක් නෙමෙයි නම් අපි පුෂ්ටික විමෝචකතා සංගුණකින් වැඩි කරලා ගන්නත් ඕනේ. හරි. ඒතර එතනින් ඔයගොල්ලන්ගේ මේකේ මූලික සමීකරණ ටික ඉවර වෙනවා. අපි මේකේ බලමු ගණන් කිහිපයක්. හරි. දැන් අපි මේකේ පළවෙනි කොටසේ સિદ્ધාන්ත ටික මම සරලව ඉක්මනට මතක් කරන් ගියේ. අපි බලමු මේකේ ඇවිල්ලා තියෙන ගණන් මේ කොටසින්. පාස් වෙබස් ගණන් කිහිපයක්. මුලින්ම මම ටියුට් එකේ ප්‍රශ්නාංක 13 1998 ගාන. හරිද? බලන්න. 1998 ඒල රචනා ගාන ටියුට් එකේ නම් ප්‍රශ්නාංක 13. හරි. බලමු. සූර්යයා කෘෂ්ණ වස්තුවක්සේ සැලකිය හැකන්න. කෘෂ්ණ වස්තුවක්නේ. එතකොට අපිට ස්ටෙපාන් නියමයත් එක්ක සමීකරණේ දාන්න පුළුවන්. පුෂ්ටික
විමෝචකතා සංගුණකේ E වලගේ එකක් වෙනවානේ. කෘෂ්ණ වස්තුවක් නම් නැත්නම් ගාන E වලගේ දෙන්න ඕනේ. එතකොට E ගලුත් වැඩි කරන්න ඕනේ. දැන් මෙතන E වලගේ එකයි. පුෂ්ටික උෂ්ණත්වයේ සූර්යයාගේ කෙල්වින් 6000ක් වන අතර එහි අරය දීලා තියෙනවා. අරය දීලා තියෙන සූර්යයා ගෝලීය වස්තුවක්නේ. අර වර්ගඵලයට දාන්නේ එතකොට මේ වක්‍ර පුෂ්ඨයේ වර්ගඵලය 4πr වර්ග ගෝලයක වර්ගඵලය. ඒක සූර්යයා මගින් අවකාශයට විකිරණය කරන සම්පූර්ණ ක්ෂමතාවය ගණනය කරන්න. තත්පරයකදී නිකුත් කරන සම්පූර්ණ ශක්තිය. එතන මේ අපි ගත්තොත් සූර්යයා අරය දීලා තිනවා R. එතන මෙයාගේ උෂ්ණත්වය කෙල්වින් 6000යි. අරය අපිට දීලා තින්නේ 7 වැඩි කිරීම 10 8යි නේ. 7 වැඩි කිරීම 10 8යි මීටර. සූර්යයාගේ අරය. ස්ටෙෆාන් නියතේ ගානේ දෙනවා. මේක දීලා තිනවා ස්ටෙෆාන් නියතේ. එතකොට දැන් අපි ගන්න මෙයා සම්පූර්ණයෙන්ම පරිසරයේ සූර්යයා තාප ශක්තිය පිට කිරීමේ ශීඝ්‍රතාවය මුලින්ම අහලා තියෙන්නේ පළවෙනි එක. හරි කොහොම ලක්වන්න එක දාන්න සමීකරණේ සිග්මා A T වල 4. ස්ටෙෆාන් නියමයේ මෙතන ඉන්නේ තත්පරයකදී පිටවන ශක්තිය. සම්පූර්ණ වර්ගඵලයෙන් වැඩි කරාම තත්පරයකට පිටවෙන ශක්තිය වෝට් වලින් එන්නේ. එතකොට මෙතන ස්ටෙෆාන් නියතයගේ දාගන්න 5.7යි 10 ඍණ 8යි. ඒක ගානේ දෙනවා. මතක තියාගන්න ඕනේ නියතවල අගයන්. 5.7යි 10 ඍණ 8යි. ඊට පස්සේ වර්ගඵලය 4යි 5r වර්ගනේ. 4යි හරි 5 කියන්නේ 7න් 22යි මේ ගෝලීය පුෂ්ඨයේ වර්ගඵලය. අරය 7 වතාවක් 10 8 වර්ගය. වැඩි කිරීම උෂ්ණත්වය කී 6 10 4 නි බලය. ඉතින් මේක සුළු කරලා උත්තරය ගන්න ඕනේ 4.6 වතාවක් 10 28යි වොට් කියලා එන්නේ. 10 26යි වොට් කියලා එන්නේ. හරිද? තනියම සුළු කරලා බලන්න උත්තරේ ගන්න පුළුවන්. හරිද? සරල ප්‍රශ්න ගොඩක් වෙලා මේකෙන් ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ දෙක සූර්යයාගෙන් විමෝචනය වන විද්‍යුත් චුම්බක විකිරණ අයත් වන විද්‍යුත් චුම්බක වර්ණාවලියේ ප්‍රධාන ප්‍රදේශ තුන මම කලින් කිව්වා. සමහර සූර්යයාගෙන් පිට වෙන්නේ දැන් කෙල්වින් 5000ක් 6000ක් වගේ වස්තුවක්නේ. උෂ්ණත්වය දින. එතකොට වැඩිපුර වෙන්නේ කොහොමද? අදෝරක්ත ඊට අමතරව ආලෝකයයි පාරජම්පුලයි. ඒක ලිවෙන්න ඕනේ අදෝරක්ත ආලෝකයේ පාරජම්පුල. 3. සූර්යයා ඊටමත් තීව්‍ර ලෙස විකිරණය කරන තරංග ආයාමය. ඒ කියන්නේ සූර්යයාගෙන් අර විකිරණ තීව්‍රතා ව්‍යාප්තිය ඇන්දොත් මෙයාගේ විකිරණ පිට කරන වර්ග ටික නේ සහ තීව්‍රතාවයත් එක්ක ඇන්දහම පස්තරක් ඇන්දේ. ඒ කියන්නේ වැඩිපුරම පිට කරන විකිරණයනේ මෙතන උඩම ඉන්නේ. ඊට අදාළ තරංග ආයාමය. තමයි ලැම්ඩා මැක්ස්. ඒක හොයන්න දාන්න ඕනේ වීන්ගේ විස්ථාපන නියමය. එතකොට මතක ඇති උෂ්ණත්වයේ වතාවක් ලැම්ඩා මැක්ස් සමානයි වී නියතය. දැන් මේකේ වී නියතය වගේ දීලා තිනවා 2.9යි 10 ඍණ 3යි. වී නියතය. හරිද? උෂ්ණත්වයක් දන්නවනේ කෙල්වින් 6000යි. මෙතනින් ලැම්ඩා මැක්ස් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. එතකොට මෙතන උත්තරේ එන්න ඕනේ සුලෝග්‍රාම 4.8යි 3යි 10 ඍණ 7යි මීටර. හරි 4.8යි 3යි 10 ඍණ 7යි මීටර. ලැම්ඩා මැක්ස්. ඒ කියන්නේ යා පිට කරන තරංග වලින් වැඩිපුරම පිට කරන තරංග වර්ගය. සූර්යයාගෙන් පිට වෙන. මේක කියන්නේ නැනෝමීටර කරොත් කීයදෙන්නේ? 483 නැනෝමීටර. ඉතින් අපිට තල වශයෙන් කිව්ව හැකිනේ මොන වගේ විකිරණයද එයා වැඩිපුරම පිට කරලා තියෙන්නේ. දැන් අපි දන්නවා රතු වර්ණයේ තරංග ආයාමය නැනෝමීටර කීයද? 700නේ. මේ ධම් වර්ණයේ තරංග ආයාමය 400යි. හරිද? ඒ කියන්නේ ධම් සහ අදෝරක්ත. නේද? සාපාරජම්බුලය වගේ අතර විකිරණයක් තමයි වැඩිපුර පිට වෙන්නේ. එතනින් අපිට බලන්න පුළුවන් මොකද්ද වැඩිපුරම පිට වෙන විකිරණය. අනිත් ඒවා පිට වෙනවා අර වැඩිපුරම නේ පස්තාර පියන්දාම අර උඩම එන්නේ වැඩිපුරම විකිරණයක් පිට වෙන්නේ වැඩිපුරම තීව්‍රතාවයක් සහිත විකිරණය පිට කරන තරංග ආයාමය තමයි මේ හිව්වේ. පස්තාර ලැම්ඩා මැක්ස් වගේ. ඊට පස්සේ අහලා තින්නේ රෝමි ලක්කන් 4 බලමු. විමෝචනය වන විද්‍යුත් චුම්බක විකිරණ නිසා අවුරුද්දක් තුල සූර්යයාගේ ස්කන්ධයේ ඇතිවන ෂේ වීම ගණනය කරන්න ආලෝකයේ වේගය දීලා තියෙනවා. ඒතකොට මෙතන ඇත්තට දැන් මේ ශක්තිය නිකම්ම වෙන්නේ ශක්තිය කියන එක නිකම්ම වෙන්නේ විදියක් නෑ. ශක්ති සංසිඳන නිමේට පටහැනිනවනේ ශක්තිය නිකම්ම වුණොත්. ඒතකොට ඇත්තට වෙන්නේ මොකක්ද දන්නවද මෙතන දැන් මේකේ සිදුවන ප්‍රතික්‍රියා ගැනත් අපිට ඉගෙන ගන්න තියෙනවා මේ පාඩමේ අන්තිමට. න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කොටසේ. එතකොට
මෙතන සූර්යයා තුළ ප්‍රතික්‍රියා වෙනවා. න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වෙන්නේ. හරිද? සූර්යයා තුළ සිදු වෙන්නේ න්‍යෂ්ටික දිලේන ප්‍රතික්‍රියා. මම ඒක පාඩමේ අන්තිම කොටස කරලා විස්තර කරන්න. ඒ කියන්නේ මෙයාගේ ස්කන්ධ හානියක් වෙනවා. ඒ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වලට ලක් වෙද්දී සූර්යයාගේ ස්කන්ධ හානියක් වෙනවා. ඒකෙන් තමයි මේ අතිවිශාල ශක්තියක් පිට වෙන්නේ. ඉතින් තාම වසර බිලියන ගණනක් යද්දී අපේ සූර්යයා නැතු වෙන කියන්නේ මෙයා ෂේ වෙලා ගිහිල්ලා නේ විනාශ වෙලා යනවා. හරිද? දැන් මේ වෙන්නේ තව අවුරුදු බිලියන ගණනක් යන්න ඕනේ. අපි බලමු සාමාන්‍ය දැන් අවුරුද්දකට මෙයාගේ කොච්චර ස්කන්ධ හානියක් වෙනවද කියලා. ඉතින් මේක අයින්ස්ටයින් සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දන්නවා මෙයාගෙන් තප්පරයකදී පිට කරන විකිරණ ශක්තිය දන්නවනේ මේ. මම කියන්නේ සූර්යයාගෙන් තප්පරයකදී සිදුවන ස්කන්ධ හානිය හොයන්න. අපි දාමු E සමානයි ඩෙල්ටා M c වර්ග. තප්පරයකදී ඔය තප්පරයකදී පිටවන ශක්තිය මම ආදේශ කරොත් 4.6යි අපි ගානේ රෝමිලක්කන්න එකේ හදලා ගත්තේ. සූර්යයාගෙන් තප්පරයකදී පිටවන ශක්තිය. මෙතන එන්නේ එතකොට තප්පරයකදී සිදුවන ස්කන්ධ හානිය. ආලෝකීය ප්‍රවේගී වර්ගය. හරි මෙතන ඔයගොල්ලන්ට සුළු කරලා බලන්න පුළුවන් කීයෙන්නේ. තප්පර එකකදී 5.1යි 10යි 9යි කිලෝග්‍රෑම් කියලා එනවා. 5.1යි 10යි 9යි කිලෝග්‍රෑම්. මේ තියෙන්නේ සූර්යයාගේ තප්පරයකදී සිදුවන ස්කන්ධ හානිය. ඒ කියන්නේ සෑම තප්පරයකටම මේ ස්කන්ධ හානිය සිදු වෙනවා. දැනුත් මේ වෙලාවෙත් වෙනවා ඉතින්. හරිද? ලොකු ස්කන්ධ හානියක් තමයි ඉතින්. හැබැයි සූර්යයාගේ මුළු ස්කන්ධයත් එක්ක බලද්දී ඔක ලොකු දෙයක් නෙමෙයි. හරි. එතකොට දැන් අපෙන් අහලා තියෙන අවුරුද්දකදී කොච්චර ස්කන්ධ හානියක් වෙනවද? මේ තප්පරයකදීනේ. දැන් මේ වගේ ඒවා අවුරුද්දක් යද්දී අවුරුද්දට තියෙන තප්පර වලින් වැඩි කරලා නම් හරිනේ. මේ තප්පරයකදී සිදුවන ස්කන්ධ හානිය. දැන් අවුරුද්දට දවස් නම් 360කයි. පැය ගන්න 24න් වැඩි කරන්න. තප්පර කරන්න 3600න් වැඩි කරන්න. මේ තියෙන අවුරුද්දට තියෙන තප්පර ගන්න. තප්පරයකදී මෙච්චර ස්කන්ධ හානියක් වෙද්දී අවුරුද්දකදී ස්කන්ධ හානිය එකතුමින් ගත හැකියි. හරි දැන් ඔයගොල්ලෝ බය වෙන්න එපා ලොකු වගයක් වෙනවා කියලා. ඒ වුණාට මේ ඔය ස්කන්ධ හානිය වෙනවා. හරිද? සාමාන්‍ය මෙතන එනවා 1.6යි 10යි 17ක් වගේ එනවා. 1.6යි 10යි 17යි කිලෝග්‍රෑම්. සාපේක්ෂව ලොකු වගයක්. 10යි 17යි කිලෝග්‍රෑම්. ඉතින් සූර්යයාගේ ස්කන්ධයත් එක්ක බලද්දී ඉතින් ඔක එච්චර අවුලක් නැහැ. මේ අවුරුදු බිලියන ගණනක් වගේ යද්දී ඉතින් කොහොම හරි මෙහෙම හානි වෙලා දවස් ගානේ සූර්යයා එන්නෙන්න කුඩා වෙනවා. හරි. හොඳයි ඊට පස්සේ රෝමිලක්කන් 5. හරි. සූර්ය කිරණ වලට ලම්බකව පෘථිවි පෘෂ්ඨයේ 1 වර්ග මීටරයක ශ්‍රේෂ්ඨ බලයක් මතට තප්පරයකදී පතනය වන මුළු ශක්තිය එකෙහි ගණනය කළ අගේ ආධාරයෙන් නිමානය කරන්න. සූර්යයාගෙන් විකිරණය වන ශක්තියෙන් 10% ප්‍රමාණයක් වායුගෝලය මගින් අවශෝෂණය කරන බවත් උපකල්පනය කරන්න ඕනේ. ඒ කියන්නේ සූර්යයාගෙන් එන ශක්තියෙන් එද්දි වායුගෝලයෙන්ුත් මේකෙන් 10%ක් අවශෝෂණය කරනවා. ඒ කියන්නේ 90%යි එන්නේ පොළොවට. හැබැයි තව දෙයක් තියෙනවා දැන් මේ පිට කරන මුළු ශක්තිය ත්‍රිමාන අවකාශයේ ව්‍යාප්ත වෙනවනේ. මෙන්න මේ අපි ගත්තා කියේ. හරිද? දැන් අපේ පෘථිවියේ ඒකක වර්ගඵලයකට එන ශක්තිය හොයන්න ඕන හිතන්න මේ දින පෘථිවිය. හරිද? ඒතකොට මෙහා පිට කරන ශක්තිය මෙන්න තප්පරයකට. දැන් ඕක වායු ගෝලය හරහා එද්දි ඕකෙන් 10%ක් වායු ගෝලෙනුත් තාපය උරා ගන්නවා. වායු ගෝලය රත් වෙද්දි මේ එන ශක්තියෙන් 10%ක් අයින් කරන්න ඕනේ. 90යි ගන්නත් ඕනේ. ඕකෙනුත් දැන් හිතන්නකෝ සූර්යයාගේ නම් හරිද පෘථිවියට දුර අපි ගමුකෝ කැපිටල් R කියලා. මෙන්න මම කැපිටල් R වන ගෝලීය පුෂ්ඨයක් ගැහුවොත් සූර්යයා වට වෙන්න අරේ R වන ගෝලීය පුෂ්ඨයක් ඇන්දොත් මේක හොඳට තේරුම් ගන්න මොකද වෙන්නේ? හරිද අරේ R වන ගෝලීය පුෂ්ඨයක් ඇන්දොත් මෙයා පිට කරන මේ ශක්තිය 10%ක් කොහොමත් වායු ගෝලයෙන් උරා ගන්නවා. මෙන්න මේ අරේ කැපිටල් R වන ගෝලීය පුෂ්ඨයට එනවා තප්පරයකදී මේකෙන් 90ක් ගත්තා නම් හරිනේ 90ක් තමයි ගන්න ඕනේ. 10%ක් වායු ගෝලයෙන් උරා ගන්නවා මේ හරි වායු ගෝලය. පැහැදිලි? එතකොට අරේ මෙන්න මේ කැපිටල් R සූර්යයාගේ නම් පෘථිවියට දුර දීලා තින්නේ 1.5යි 10යි 11යි මීටර. හරි. ඔන්න ඔය අරේ වෙන ගෝලීය වක්‍ර පෘෂ්ඨයේ මතට තප්පරයකදී මෙන්න මෙච්චර ශක්තියක් තමයි එන්නේ. හරි. ඒක නිසා මම මේ ගෝලීය පෘෂ්ඨයේ වර්ගඵලය ගත්තොත් 4πr වර්ගනේ. ඒ කියන්නේ
ඔන්න බලන්න ලියන තේරෙනවද බලන්න 4යි ෆායි r වර්ගඵලයකට තප්පර එකකදී පතනය වන ශක්තිය. ලියුවොත් මොකක්ද දෙන්නේ? 4.6 වතාවක් 1026 කියන්නේ සූර්යයාගෙන් පිටවන ශක්තිය තප්පරයකට. ඕකෙන් 10% කොහොමද අයින් කරන්න එපා. වායු ගෝලයෙන් උරා ගන්නවනේ එහෙනම් 90යි ගන්න ඕනේ. ඔන්න ඔය ටික තමයි අරේ කැපිටල් R වල ගෝලීය ප්‍රදේශයකට තප්පරයකදී එන ශක්තිය. ඒක තේරෙනවා. අපෙන් අහලා තියෙන්නේ මෙතන පෘථිවියේ තියෙන්නේ ඔය අරේ කැපිටල් R වන ගෝලීය පුෂ්ඨයට අහු වෙන විදිහට තියෙන්නේ. ඒතකොට මෙතන මම වර්ග මීටර එකක් ගත්තොත් අපෙන් අහලා තියෙන්නේ මේ ඔය වක්‍ර පුෂ්ඨේ අරේ R වන ගෝලීය වක්‍ර පුෂ්ඨේ වර්ග මීටර එකකට පතනය වන ශක්තිය ගත්තා. දැන් ඔය එන්නේ මේ සම්පූර්ණ වක්‍ර පුෂ්ඨයටම එන ශක්තිය. 90ක් ගන්නත් ඕනේ අර වායු ගෝලයෙන් උරා ගන්න හින්දා. ඒක නිසා එක වර්ගඵලයක් මතට තප්පරයකදී පතනය වන ශක්තිය ගද්දී මොකද කරන්න ඕනේ? ඔය ආපු වගය බෙදන්න වෙනවා කියෙන්ද? මේ මුළු වක්‍ර පුෂ්ඨ වර්ගඵලයෙන්. අර යාරුණ වක්‍ර පුෂ්ඨ වර්ගඵලයෙන් බෙදන්න වෙනවා. පැහැදිලිද? හරි මෙතන 100ට 90 ගන්නත් වෙනවා. ඉතින් ඔබ ආර්ථමයාගේ දාලා සුළු කරන්න ඕනේ. හරිද? සුළු කරාම අපිට ගන්න පුළුවන් මේ වගේ තැනක ඒකක වර්ගඵලයකට එන තප්පරයකදී පතනය වන ශක්තිය සුළු කරලා ගන්න. හරි උතන එන්නේ එතකොට 1.47 10 3යි. 1.47 10 3යි වර්ග මීටරයට වොට්. ගානේ අන්තිමට අහලා තියෙනවා. හරි. ගානේ අන්තිමට අහලා තියෙනවා. 6 සිරස සමග සූර්යයා අංශක 30ක කෝණයක් සාදයි නම් පැහැදිලි අහසක් ඇති දිනයක මුහුදු වෙරළේ තිරස්ව වැතිරී සිටින පුද්ගලයෙකු විසින් අවශෝෂණය කරන සූර්ය ශක්තියේ ශීඝ්‍රතාවය කොපමණද? එතන දැන් ඔයගොල්ලෝ දැකලා ඇති ඔය අවුත අපින අවස්ථාව තියෙන්නේ නේ. හරිද? වෙරළේ වැතිරිලා සූර්යයාට නිරාවරණය වී ඇති මිනිහාගේ වර්ගඵලය සිරුරේ 0.8ක් වර්ගඵලය වර්ග මීටර ලෙසද අන්න. එතන දැන් මිනිහා පෘෂ්ඨ වස්තුවක් නෙමෙයි නේද? වෙරළේ වැතිරිලා ඉන්නේ කියලා එන සියලුම ශක්තිය උරා ගන්නෑ. එයාගේ විදිහට පරාවර්තනයක් වෙන හින්දා මිනිහා කෘෂ්ණ වස්තුවක් නෙමෙයි හින්දා එයාගේ පෘෂ්ඨික අවශෝෂකතා සම්මුණ කියන ඊයගේ කියලා දිනවා 0.7ක් ලෙස උපකල්පනය කරන්නේ. ඒතකොට ඒකෙත් අපි හොයන්න ඕනේ ශීඝ්‍රතාවනේ තප්පරයකට එයා කොච්චර ශක්තියක් මෙයා අවශෝෂණය කරනවාද. දැන් මෙතන තමයි මිනිහා තියෙන්නේ එතකොට. හරි මිනිහා මේ අපේ පොළවේ ඉන්නේ. පොළවේ මේ වගේ තැනක ඉන්නේ. එතකොට මෙන්න මේක අපිට වැදගත් නේ. සූර්යයාගෙන් එන ශක්තිය පොළොවට වැටෙනවා වර්ග මීටරයකට වොට්. මෙච්චර කාලයක් එනවා. හරි තාප ශක්තිය. අපේ පෘථිවියේ සූර්යයාගෙන් එන තාප ශක්තියෙන් සෑම තප්පරයකටම වර්ග මීටරයක වර්ගඵලයක් ගත්තොත් පොළොවේ ඔච්චර ශක්තියක් පතනය වෙනවා. හැබැයි දැන් සූර්යයා තියෙන දිශාව වැදගත්. ලම්බකව තිබ්බොත් කොහොමම ගත හැකි. දැන් මෙතන ගානේ කියනවා ආනතයි කියලා නේ. දැන් ඉතින් මේ වෙලාවේ කියනවා දැන් සූර්යයා දැන් මේ පොළොව කොහොම තියෙද්දි සූර්යයා ආනතයි. අංශක 30කින්ද. ඒ කියන්නේ සූර්ය තාප ශක්තිය අංශක 30ක කෝණයක් සාදනවලු. සිරස සමගනේ. ඒ කියන්නේ සිරසත් එක්ක දැන් අපි ගත්තොත් මේ එන සූර්ය තාප ශක්තිය. සිරසත් එක්ක හරි අංශක 30ක ආනතියක් සාදනවා. එතන අංශක 30ක ආනතියක් සාදනවා. කොහොමද මෙතනින් එනවා අපි දන්නවා 1.47 10 3යි වර්ග මීටරයකට වොට්. අන්න පොළොවට එන තාප ශක්තිය සූර්යයාගේ ඉන්න. එතකොට දැන් මෙතන තමයි මිනිහා වැතිරිලා ඉන්නේ. හරි මිනිහාම වැතිරිලා ඉන්නවා. ඉතින් මෙයාගේ ඇඟට තමයි මේ තාප ශක්තිය වැටෙන්නේ. එතකොට ඇත්තටම ලම්බක සංරචකනේ ගන්න ඕනේ. දැන් ආනත වෙද්දි මේකේ ලම්බක සංරචකය ගන්න. ඒ කියන්නේ මම මේක දැන් E නෝට් කියලා ගත්තොත් E නෝට් මොකද ගන්නෙ? cos 30. E නෝට් cos 30 ගන්නත් ඕනේ. ඒක මෙයා කෘෂ්ණ වස්තුවක් නෙමෙයි මිනිහා. එයාගේ පුෂ්ටික විමෝචකතාවය දන්න. 0.7 ගන්න දීලා තියෙන්නේ. ඒකම වර්ගඵලය මිනිහාගේ 0.8යි වර්ග මීටර. එහෙනම් අපිට කරන්න තියෙන්නේ මෙයා අවශෝෂණය කරගන්න තප්පරයකට ශක්තිය අහලා තියෙන්නේ E සමානයි. එතන මේ E නෝට් cos 30 වැඩි කරන්න 0.7න් E ගෙන් ඒකම වර්ගඵලයෙන් වැඩි කරා නම් හරි.
ඔතනින් ඔයාලට ඊනෝට් එක මෙයාගේ දාන්න කොස්තියාගේ දාලා සුළු කරලා ගන්න පුළුවන් උත්තරේ. හොඳයි. එතනින් ඒ ගාන සම්පූර්ණ වෙනවා. හරි. අපි තව එක ගානක් බලමු. විභාග ගානක් රචනා. ටියුට් එකේ ප්‍රශ්නාංක 20 ඒක 2004 ඒ දවස් රචනා ගාන. 2004 ඒ දවස් රචනා ගාන. හරි. බලන්න ගාන. උෂ්ණත්වය T කෙල්වින් 4000 වන කෘෂ්ණ වස්තුවකින් විමෝචනය කරන විකිරණ තීව්‍රතාවය I තරංගායාමයේ ලැම්ඩා ශීතයක් ලෙස එක රූපේ වෙන්නවා ඇත. අපි අර කලින් ඇඳ වගේ පස්තාරයක් කිසියම් උෂ්ණත්වයකදී කෘෂ්ණ වස්තුවක්නේ. ව්‍යාප්තියේ උපරිමයේ ඒ කියන්නේ අර උපරිම තීව්‍රතාවයක් සහිත එයා වැඩිපුරම පිට කරන තරංගය. ඒකේ තරංගායාමය 724.5 නැනෝමීටර් තරංගායාමයක් ඇත. රෝමි ලක්කන්න එක රූපයේ පෙන්වා ඇති වක්‍රයට පහළින් ඇති වර්ගඵලය වලින් නිරූපණය කරනුයේ කුමක්ද? එතන මම මේක කිව්ව වර්ගඵලයෙන් ඉන්නේ මොකද්ද? කෘෂ්ණ වස්තුවෙන් මේ තප්පරයකදී ඒකක වර්ගඵලයකින් පිටවන ශක්තිය. හරිනේ? ඒක ඔයගොල්ලන්ට මතක ඇති මම පාඩම කරද්දී කිව්වා. හරිද? ඊළඟට දෙක තරංග ආයාමයේ ලැම්ඩා 724.5 නැනෝමීටර් වූ ෆෝටෝනයක අන්න ෆෝටෝනයක දැන් ෆෝටෝන අර නියුට්‍රෝන ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන කියන එක නෙමෙයි ඔය ශක්ති ෆෝටෝනයක පොඩි එක ෆෝටෝන එකක. ඒතර ඉන්න අර මතකද මම ප්ලාන්ක් සමීකරණය දුන්නේ E = NH μ n වලගේ එකයි ෆෝටෝන එක ගහන්නේ. හරිද? ශක්තිය ගන්නේ කරන්න ප්ලාන්ක් නීතිය දීලා තිනවා ආලෝකයේ වේගයක් දීලා තිනවා. මම මේක අද පටන් ගන්නදී ඔප්පු කරා ඔයගොල්ලන්ට මතක ඇති. එතකොට ශක්තිය සමානයි මෙතන NH μ. ඒකම අපි දන්නවා C සමානයි μ ලැම්ඩා. එතකොට අපිට ලැම්ඩා සංඛ්‍යාවක් දීලා නැහැ. ලැම්ඩාට තියෙන්නේ තරංගෙනේ. එහෙනම් μ අයින් කරලා අපි ශක්තිය හොයද්දි මේකේ n කොහොමද එකයි. ෆෝටෝන එකේ ශක්තිය අහලා තියෙන්නේ. h වතාවක් μට දාන්න c යට ලැම්ඩා. දැන් මේකට ආදේශ කරා නම් ශක්තිය හොයයි. දැන් ප්ලාන්ක් නියතයගේ කොහොමද ගන්න දෙනවා? ප්ලාන්ක් නියතයගේ 6.633යි 10 ඍණ 34. C කියන්නේ තුන වතාවක් එකක් ගන්න දීලා තිනවා. මතකයිනේ කොහොමද? තරංග ආයාම යන්නේ මේ අපින් දැන් මේ ශක්තිය හොයන්න කියන තරංගේ තරංග ආයාමයේ 724.5යි. 724.5 නැනෝ කියන්නේ 10 ඍණ 9යි. නැනෝමීටර්. හරි. ඔතනින් ඔයගොල්ලන්ට සුළු කරලා ගත හැකි උත්තරේ එන්න ඕනේ 2.74යි 2.74යි 10 ඍණ 19යි ජූල්. හරි ඔය තනියම සුළු කරන්න ගෙදර ඉද්දි අර කැල්ලකින් හදන්න යන්නේ පසු කිරීමේ හැකියාවත් හදාගන්න. හොඳයි ඊළඟට 3 A සූර්යයාගෙන් පිටවන විකිරණයට අනුරූප ලැම්ඩා p තරංගායාමයේ අගය. දැන් ඔය පස්තාරේ දීලා තියෙන්නේ කෙල්ලින් 4000 පවතින මොකක් හරි කෘෂ්ණ වස්තුවක්. දැන් කියන්නේ 3A අපේ සූර්යයා ගැන. හරි පස්තාරේ දීලා තියෙන්නේ මොකක් හරි හිතන්නකො වෙන සූර්යෙක්. සූර්යයන් කීපයක් ඉන්නවනේ නේ. සූර්ය ගොඩක් තියෙනවනේ අපිට. අපිට පේන අපේ සූර්යයානේ. ඒතකොට ඊළඟ මොකක් හරි වෙන වස්තුවක අර විකිරණ තීව්‍රතා ව්‍යාප්තිය තමයි ඔය එක රූපේ තියෙන වක්‍රය. දැන් අපිට කියනවා සූර්යයා ගැන. 3A සූර්යයාගෙන් පිටවන විකිරණයට අනුරූප. එයාගේ ඔය විකිරණ තීව්‍රතා වක්‍රයෙන් දහම එයාගේ ලැම්ඩා p යගේ. එනේ එයා පිට කරන විකිරණ තීව්‍රතා ව්‍යාප්තියේ වැඩිම විකිරණ පිට කරන ශක්තිය පිට කරන තරංගේ තරංගායාමය ලැම්ඩා p නැනෝමීටර 500ක් වේ. සූර්යයා කෘෂ්ණ වස්තුවක් යයි සැලකෙමින් එහි මතු පිට උෂ්ණත්වය නිර්ණය කරන්න. දැන් මෙතන ඔයගොල්ලන්ට වීන් සමීකරණේ දාද්දි වීන් නියත දීලා නැහැනේ. ඒකින්ද අපිට දැම්ම හැකි අර බොයිලින් දානවා වගේ මතකද මම ගත්ත ලැම්ඩා එක වතාවක් t1. ලැම්ඩා max එක වතාවක් t1. සමානයි t නැත්නම් ලැම්ඩා max දෙක වතාවක් t2. මෙතන ලැම්ඩා max 1. ලැම්ඩා max එක ගන්න හැකියි අර පළවෙනි වස්තුව කෙල්වින් 4000ක් වන වස්තුවේ වක්‍රය තියෙනවානේ. ඒකේ නැනෝමීටර 724.5යි. මේක SI එක දාන්න එපා දෙපැත්ත එක මේකනේ. අපි උෂ්ණත්වය කෙල්වින් දාන්න ඕනේ. තරංගායාමයේ ඔය තියෙන විදිහටම දාගන්න. උෂ්ණත්වය එයාගේ කෙල්වින් 4000යි. සූර්යයාගේ අපිට දීලා තියෙනවා ලැම්ඩා max එකේ නැනෝමීටර 500යි. අදාළ උෂ්ණත්වයේ T2. හරි ඉතින් ඔතනින් ඔයගලන්ට සූර්යයාගේ උෂ්ණත්වය එනවා 5796ක් කියලා.
සූර්යාගේ මතු පිට උෂ්ණත්වය 5796ක් වගේ කෙල්වින් වලින් එන්නේ සුළු කරලා ගන්න පුළුවන්. ඊළඟට සූර්යාගේ අරය 7 වතාවක් 10 8ක් වේ. සූර්යා මගින් තප්පරයකදී විමෝචනය කරන මුළු ශක්තිය ගණනය කරන්න ස්ටෙෆාන් නියදේ කියලා තියෙනවා. ඉතින් ඔතන දාන්න වෙන්නේ තප්පරයකදී පිට කරන ශක්තිය හොයන්න සිග්මා AE4. අතට E සමානයි සිග්මා ස්ටෙෆාන් නියතේ. මෙතන අපිට දීලා තියෙනවා 5.67 10 ඍණාට 4යි 5 කියන්නේ වර්ගඵලයේ 7න් 4යි 5 7න් 22 වතාවක් සූර්යාගේ අරය ගෝලයක්නේ වර්ගඵලයේ දාති ගෝලයක වර්ගඵලය 7 වතාවක් 10 8යි ඒකේ හරිද වර්ගය වතාවක් උෂ්ණත්වය අපි දැන් ගත්තානේ කෙල්වින් කීයද 5796 කීවෙනි බලයේද 4 වෙනි බලයේ දාන්න හරිද පැහැදිලිව සූදානම් ඕනේ ඔතන අපිට ගත හැකි එතකොට තප්පරයට ජූල් නැත්නම් වෝට් 4 වතාවක් 10 26ක් කියලා එන්නේ 4 වතාවක් 10 26යි වෝට් නැත්නම් තප්පරයට ජූල් හරි ඒ ටික අපි ඔවත් කලින් ගානෙත් වගේ වහලා තිබ්බන්නේ දැන් ගොඩක් මේක අලුත් දේවල් අහන්න දේවල් නැහැ ඉතින් ওই ටිකම තමයි ගණන් වලට එන්නේ විභාග ප්‍රශ්න වල දිගටම ඇවිල්ලා තියෙන්නේ C ඊට පස්සේ අහලා තියෙනවා PAD ඇසට රාත්‍රියේදී යාන්ත්‍රණය දර්ශනය වන සූර්යයාට සමාන ගතිගුණ ඇති. ඒ කියන්නේ කෘෂ්ණ වස්තුවක් වගේ ගන්න. දුර පිහිටි තාරකාවක් සලකන්නලු. දැන් මේකේ තවත් වස්තුවක් ගැන කියන්නේ. මුලින්ම එක රූපේ කෙල්වින් 4000 තියෙන කෘෂ්ණ වස්තුවක් කිව්වා. ඊට පස්සේ සූර්යයා ගැන කිව්වා. දැන් තව සූර්යෙක්. හරිද? සූර්යයාට සමාන ගතිගුණ තියෙන රාත්‍රියට වෙන්නේ. හරිද? දුර පිහිටි දේහලිය සලකන තාරකාවක් තරුවක් සූර්යය නැනෝමීටර් 500ට සමීප තරංග ආයාම වලදී අඳුරට පුරුදු ඇසේ. දැන් අපි පෘථිවිය නම් තමයි බලන්නේ. අපේ හැඩ සංවේදී වෙන්නේ නැනෝමීටර් 500. ඌ දෘෂ්ටිය සඳහා දේහලිය 4 වතාවක් 10^11 වර්ග මීටරයට වොට් නම් සහ තාරකාව මගින් විමෝචනය කරන මුළු ශක්තියෙන් 140ක් පවතින්නේ නැනෝමීටර් 500ට සමීප ප්‍රදේශයේ නම් පොළවේ සිට තාරකාවට ඇති දුර ආසන්න වශයෙන් ගණනය කරන්න. අර අපි කලින් හදපු ගානේ සූර්යයාගේ පොළවයි සලකලා හදුවනේ. ඒ වගේ දැන් පොළවයි අර ඔය කියන තරුවත් එක්ක සලකලා ගාන හදන්න තියෙනවා. පොඩ්ඩක් අහින්නම්. මෙතන අපිට තියෙනවා දැන් මේ දින ඔය ඈත පිහිටි තරුව. හරි. මේ දින්නේ අපේ පොළව. එතකොට අපෙන් අහන්නේ මෙයා ඉඳන් පොළව මෙතන දුර අහන්නේ නේ කැපිටල් R. මේ දිනේ අරය කැපිටල් R වන ගෝලීය පුස්තය. දැන් අහන්නේ මේ තරුවෙන් නිකුත් වන තප්පරයකදී නිකුත් වන ශක්තිය. ගානේ අහලා තියෙන්නේ. ඒ දුර අහලා තියෙන්නේ පොළවේ ඉඳන් දුරනේ. හරි. එතකොට පොළවේ සිට තාරකාවට ඇති දුර අහලා තියෙන්නේ. මම මේ කැපිටල් R කියලා ගත්ත එක. දැන් අපි දන්නවා මෙතන පොළවට ගානේ කියලා දැන් පොළවේ ඉන්න එක්කෙනෙක්ට තේරෙනවා කියනවා කොච්චරක් දැනෙන්නේ පොළොවට එන ශක්තිය 4 වතාවක් 10^11යි. ඒ කියන්නේ මෙතන ගන්න ඕනේ 4 වතාවක් 10^11යි වර්ග මීටරයට වොට්. වර්ග මීටරයට වොට්. හරිද මෙතෙන් දෙද්දි. ඊළඟට තාරකාව මගින් විමෝචනය කරන මුළු ශක්තිය 140ක් පවතින්නේ නැනෝමීටර 500ට සමීප ප්‍රදේශයේ. ඒ කියන්නේ අපේ සූර්යයා වගේම එක්කෙනෙක් මේ තරුවක්. හරිද? ඒක ඔයගොල්ලන්ට කරන්න වෙන්නේ දැන් අපි මෙතන ගත්තානේ අපේ සූර්යයාගෙන් පිටවන ශක්තියනේ තප්පරයකදී 4 වතාවක් 1026යිනේ. එතකොට සූර්යයාට සමාන එක්කෙනෙක් නම් මෙයාගෙනුත් පිට වෙන්නේ ඉතින් 4 වතාවක් 1026යි. හරිද? තප්පරයකදී පිටවන ශක්තිය 4 වතාවක් 1026යි. හරිද? හැබැයි දැන් මෙතන මිනිහට නිරීක්ෂණය වෙන්නේ නැනෝමීටර් 500 ඒවනේ. තරංග ආයාමයේ සහිත නිරීක්ෂණය වෙන්නේ. එතකොට අර පිටවන මෙන්න මේ මුළු ශක්තියෙන් මේ තාරකාවෙන් පිට වෙන්නේ සූර්යයාගෙන් පිටවන ටිකම තමයි. ගාන කියනවා සූර්යයයි මේ තාරකාවයි සාර සමයි කියලා. සූර්යයාගෙන් තප්පරයකට පිටවන විකිරණ ශක්තියමයි මේ තාරකාවෙන් පිට වෙන්නේ. හරිද? හැබැයි දැන් මේ පිටවන විකිරණ වල සියලුම තරංග ආයාමයව තියෙනවානේ. ඕකෙන් මෙතෙන්ට මිනිහට සංවේදී වෙන්න වැටෙන්නේ වර්ග මීටරයකට කොට 4 වතාවක් 10^11යි. හරි අපි මෙතන ගත්තේ වර්ග මීටරයකට කොට 10^11යි කියලානේ. හරි.
ඊළඟට දැන් කොහොමත් මේ පිටවන ශක්තියේ අර සීලෝ තරංග ආයාම තියෙන හින්දා ඕකෙන් අපි ගන්න ඕනේ 140ක්. ඇයි ඒ? මේකෙන් 140ක් ගන්න හේතුව තමයි මේ මිනිහට සංවේදී වෙන්නේ නැනෝමීටර් 500 ඒවා. මෙයාගෙන් එන ඔක්කොම ටික සංවේදී වෙන්නේ නැහැ. ඒ නැනෝමීටර් 500ක ප්‍රමාණයට අදාළ ටික තමයි මෙයාගෙන් 140ක් කියලා දීලා තියෙන්නේ. ඒතර මෙතන එයාට සංවේදී වෙන්නේ වර්ග මීටරයට වොට් 4 වතාවක් 10 × 11යි. ඒ ඉන්නේ නැනෝමීටර් 500 ටික තමයි මේ කියලා තියෙන්නේ. ඒක මේකෙන් 140ක් ගන්නත් ඕන. ඊට පස්සේ කරන්නේ මෙහෙම හැබැයි දැන් මෙයාගෙන් 140ක් අරගෙන ඊට 4 වතාවක් 10 26න් 140ක් අරගෙන. ඒතර ඔය එන්නේ මේ අරේ ආරවන මේ සම්පූර්ණ වර්ගඵලයේ මත එන ශක්තියනේ මෙයාට සංවේදී වෙන. ඕක අපි බෙදන්න ඕනේ මෙන්න මේ වර්ගඵලය. 4යි r වර්ගය. එතකොට තමයි මෙතන ඒකක වර්ගඵලයකට එන මෙයාට සංවේදී විකින්න ප්‍රමාණය එන්නේ. 4 වතාවක් 10 ගෙන 11ට සමාන කරන්නේ. ඉතින් ඔතනින් ඔයගොල්ලන්ට r වලගේ හිමෙයි. r වලගේ 5.6යි 4 10යි මෙතන එනවා 4යි කිලෝමීටර නැත්නම් 10යි 17යි මීටර. හරිද? 5.6යි 4යි 10යි 17යි මීටර. r වලගේ හරි පැහැදිලිද ඒක? ඊට පස්සේ ගානේ අන්තිමට අහලා තියෙන්නේ 4 කලාමැදිරියකගෙන් පිටවන ආලෝකයේ දැන් මෙන්න තව තීව්‍රතා ව්‍යාප්තිය. කලාමැදිරිය ඕගොල්ලෝ දැකලා ඇති ආලෝකෙ පිට වෙනවනේ. හරිද? රාත්‍රී කාලයේදී අපිට හොඳට පේනවා. තීව්‍රතා ව්‍යාප්තිය දෙක රූපේ පෙන්වනවා ඇත. වාතයේ ව්‍යාප්තියේ උපරිම අනුරූප තරංගායාමයේ ලැම්ඩා p නැනෝමීටර 570ක් වේ. රූපේ ලකුණු කරලා තියෙනවා. උපරිමයේ මෙම තරංගායාමයේ පීඩා ඇති විකිරණ විමෝචනය කරන කෘෂ්ණ වස්තුවක උෂ්ණත්වය නිර්ණය කරන්න. නිකන් අපි හිතමු ඔය කලාමැදිරියාගේ දැන් තාප ශක්තිය පිටවීමේ විකිරණ ව්‍යාප්තිය නැදලා තියෙන්නේ. එතකොට ඕකට සමාන නිකන් කෘෂ්ණ වස්තුවක් ගත්තොත් ඔය විකිරණ ව්‍යාප්තියෙම තියෙන කෘෂ්ණ වස්තුවක් ගත්තොත් එතකොට එයාගේ උෂ්ණත්වය අපිට හෙව්වේ හැකි ලැම්ඩා වතාවක් නැත්නම් t වතාවක් එයාගේ ලැම්ඩා මැක්ස් 1 සමාන කරන් තවත් කෘෂ්ණ වස්තුවක උෂ්ණත්වය වතාවක් එයාගෙන් පිටවන වැඩිම තීව්‍රතාවයක් සහිත විකිරණයේ තරංගායාමී ගුණිතය. දැන් මෙතන අපි ගන්න හදන්නේ දැන් මේ කලාමැදිරියාගේ විකිරණ තීව්‍රතා ව්‍යාප්තිය තමයි මේ දීලා තියෙන්නේ අන්තිම රූපේ. ඔය විකිරණ තීව්‍රතා ව්‍යාප්තියම එන කෘෂ්ණ වස්තුවක් ගත්තොත් ඒකේ උෂ්ණත්වයක් තියෙනවනේ. දැන් ගානේ දීලා තියෙන්නේ කලාමැදිරියාගෙන් නිකුත් වන විකිරණ තීව්‍රතා ව්‍යාප්තිය. මේ පස්තාරයේම එන කෘෂ්ණ වස්තුවක් ගත්තොත් ඒකේ උෂ්ණත්වය තමයි ලැම්ඩා 1. ඒතර ඒකේ ලැම්ඩා මැක්ස් වගේ ගානේ අපිට මෙතන දීලා දිනවා යටම පස්තාරයෙන් ගත හැකි 570. T1 වතාවක් 570. සමාන කරන්න T2 ලැම්ඩා මැක්ස් මෙතන 2. ඒක අපි අර කලින් පස්තාරයෙන් විනාගේ දැම්මත් හරි සූර්යයාගෙන් ගත්ත අගයන් දෙක දාලා ගත්තත් හරි මම කලින්ම පස්තාරය අපි දාන්නම්. කෙල්වින් 4000 වතාවක් ලැම්ඩා මැක්ස් 724.5. 724.5. ඉතින් හරි පොතරින් ඔයගොල්ලන්ට සුළු කරලා බැලුවේ හැකි. ඒතකොට මේකේ මෙතන උෂ්ණත්වය වෙනවා කෙල්වින් T1 ගේ 5084ක් එනවා. දැන් හරිනම් ඔය වගේ උෂ්ණත්වයක් තියෙන්න ඕනේ. මේ විකිරණ තීව්‍රතා ව්‍යාප්තියේ තියෙන වස්තුවක් ගත්තොත් ඔය උෂ්ණත්වය තියෙන්න ඕනේ. කලාමැදිරියාගෙන් එන විකිරණ තීව්‍රතා ව්‍යාප්තියක් මේ වගේ. අපෙන් අහනවා එනයි කලාමැදිරියා නිකුත් කරන විකිරණය කෘෂ්ණ වස්තු විකිරණයක් ලෙස සැලකිය හැකිදයි හේතු දෙමින් නිගමනය කරන්න. දැන් කලාමැදිරියා කෘෂ්ණ වස්තුවක් වුණොත් ඌගේ උෂ්ණත්වය මේක වෙන්න බෑ. ඉතින් මේ වගේ උෂ්ණත්වයක් කලාමැදිරියාගේ තිබ්බොත් එහෙම ඌ පිච්චිලා මැරෙනවා. හොයාගන්නවත් හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ කලාමැදිරියා කෘෂ්ණ වස්තුවක් නෙමෙයි. ඒ කියන්නේ ආ පිට කරන තාප ශක්තිය කෘෂ්ණ වස්තු විකිරණයක් නෙමෙයි. මේක හරියන්නේ කෘෂ්ණ වස්තු විකිරණයක්. තියෙන වස්තුවක නම් උෂ්ණත්වය මේක වෙන්න ඕනේ. කලාමැදිරියාගේ උෂ්ණත්වය මෙච්චරක් වෙන්න බෑ. කලාමැදිරියාගේ උෂ්ණත්වයේදී මැරෙනවා පිළිස්සෙලා. හොඳයි. ඒ ඉතින් ඔය ගාන උතනින් සම්පූර්ණ වෙනවා. හරිද? ඉතින් අපි ඒතකොට මේ පාඩමේ දැන් පළවෙනි කොටස මෙතනින් ඉවරයි. හරිද? පදාර්ථ හා විකිරණ පාඩමේ කෘෂ්ණ වස්තු විකිරණය නැත්නම් තාප විකිරණ කොටස ඉවරයි. මම ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්නේ වැදගත් කොටසක් මේ පාඩමේම ප්‍රකාශ විද්‍යුත් ආචරණය. ඒ කියන්නේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියන්නේ සමහර ලෝහ පුෂ්ඨ වලට සමහර ඔය විද්‍යුත් චුම්බක විකිරණ අපි එල්ල කරාම මේකෙන් ඉලෙක්ට්‍රෝන ගැලවෙනවා. ඒ සංසිද්ධිය ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. හරිද?
ඊට පස්සේ මේ දැන් මේ දවස්වල පොඩ්ඩක් අර වැදගත් මේ හරිතාකාර ආචරණය. ටිකක් අඩුවීමක් පෙන්වුම් කරනවා හේතුව දැන් මේ හරිතාකාර ආචරණයත් අපිට වැදගත්. දැන් මේ සූර්යයාගෙන් එන තාප විකිරණ. අදෝරක්ත ආලෝකයේ පාරජම්බුල තුන මේවානේ පොළොවට. හරි මේවා පොළොවේ වැදිලා මොකද වෙන්නේ? පොළොව මගින් උරා ගන්නවා. සාමාන්‍ය කෙටි තරංග ආයාම සහිත ඒවා එනවා. ඇවිල්ලා පොළොව උරාගෙන පොළොව රත් වෙනවා. සාමාන්‍ය පොළොව සමීපයේ මේ වාත ඉස්තරා සෑහෙන රත් වෙනවා. ඊට පස්සේ පොළොවෙන් පිට වෙනවා. හරිද? දිගු තරංග ආයාම සහිත විකිරණ පිට වෙන්න ගන්නවා. පොළොවෙන් උරාගෙන දිගු තරංග ආයාම සහිත විකිරණ පිට වෙද්දී මේ කාබන් ඩයොක්සයිඩ් වගේ වාතයේ තිබ්බොත් වායු ගෝලයේ දැන් අපි දන්නවා ගොඩක් කර්මාන්ත ශාලාවලින් වාහන ගමන් කරද්දී මේ කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයට ඇවිල්ලා කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වෙනවා. එතකොට මේ දැන් කෙටි තරංග ආයාම සහිත ඒවා ගානට එන්න පුළුවන් වායු ගෝලය හරහා. වායු ගෝල තුරා ගන්නවා. හැබැයි පොළොව රත් වෙලා පොළොවෙන් ආයෙ පිට වෙන්න ගන්නවා උඩට දිගු තරංග ආයාම සහිත විකිරණ. එතකොට දැන් මේවා වායු ගෝලයේ උරාගත්තාම මොකද වෙන්නේ? වායු ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනවා. වායු ගෝලීය උෂ්ණත්වය වැඩි වුණාම මේක තමයි කියන්නේ හරිතාකාර ආචරණය. පිට වෙලා යන්නේ නැහැ උඩට. වායු ගෝලය රැඳෙනවා. කාබන් ඩයොක්සයිඩ් වගේ වායු වලින් මේ තරංග උරාගෙන තියා ගන්නවා. ඒ කාබන් ඩයොක්සයිඩ් ප්‍රසාරය ගොඩක් අඩු කරගත්තොත් අපිට කාබන් ඩයොක්සයිඩ් කොහොමද තියෙන්නේ වායු ගෝලේ හරිද? අර අධික ලෙස වැටුණාම තමයි මේක ගොඩක් වෙලාවට ප්‍රශ්නේ. දැන් ගොඩක් පෘථිවි වායු ගෝල උෂ්ණත්වය වැඩි වීමකට හේතුව තමයි මේක. ඒකම දැන් මේකත් එක්ක ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය ග්ලැසියර්. මේ උෂ්ණත්වය වැඩි ගියාම ග්ලැසියර් දී වෙන්න ගන්නවා. හරි ඒකට ග්ලැසියර් දී වුණාම මොකද වෙන්නේ? අර මොහොත සමීපයේ තියෙන කුඩා දූපත් හැම යට වෙනවා. දැන් මේ වෙදි දූපත් යට වෙලා දෙනවා කීපයක්. ඒකම තව දෙයක් තියෙනවා එක එක දැන් ග්ලැසියර් වලින් හරිද මේ අයිස් තට්ටු ලොකු අයිස් තට්ටුනේ මේකේ මුහුද උඩ තියෙන අයිස් තට්ටු ප්‍රමාණයට වඩා මුහුද යට තියෙන අයිස් තට්ටු ගොඩක් සමහරවිට වැඩි. අයිස් කම්බ වගේවත් තියෙනවා. එතකොට මේවල සමහර ලොකු ප්‍රදේශ පුරා ව්‍යාප්ත වෙලා තියෙන ග්ලැසියර් තට්ටු. හරි ඒතර මේවල සමහර වෙලාවට මේ එක එක වෛරස් වර්ග එහෙම යට තැන්පත් වෙලා තියෙනවා. මේවා දී වුණාම මේ වෛරස් නැවට වායු ගෝලයෙන් නිකුත් වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවල එක එක බැක්ටීරියා වර්ග වෛරස් එක්ක අලුත් ප්‍රේත වර්ග ඇති වෙන්නත් පුළුවන්. ඒකත් වැදගත්. හරිතාකාර ආචරණය. ඒකම දැන් මේ දවස්වල ගොඩක් වෙලාට මේ කර්මාන්ත ශාලා වාහන ගමනාගමනයේ අඩු වෙනද ලෝක පුරාම මේ අපේ ඕසෝන් ස්තරයේ නැවත මොකද ඕසෝන් ගත්තොත් O3 ප්‍රතික්‍රියා සිදු වෙනවා නේ මේ ඕසෝන් ස්තරයේ දැන් ගොඩක් වෙලාට හානි වෙලා තිබ්බේ ඕසෝන් ස්තරයේ වැදගත් මේ පෘථිවියට එන සූර්යයාගෙන් එන අපි ගත්තොත් පාරජම්බුල කින්න ගත්තොත් අහිතකරයි. අදෝරක්ත වල වගේ නෙමෙයි පාරජම්බුල කින්නේ පිළිකාකාරක. ඒක මේ පාරජම්බුල වගේ කියන නවත්තන්න පුළුවන් ඕසෝන් ස්තරයේ වගේ. දැන් මේක විනාශ තැන් වලින් විනාශලා තිබ්බහම මේ පාරජම්බුල කින්න සෑහෙන ප්‍රමාණයක් එනවා. ඕට්‍රෝ ස්තරයේ දැන් ගොඩක් ගන්න මේ වෙද්දී අර නැවත බැවමින් තියෙනවා. හොඳයි එහෙනම් මම මෙතනින් මේ වීඩියෝ එක සම්පූර්ණ කරන්නම්. සියලු දෙනාටම සුබ දවසක්. Sometimes I say that I want you back, but I don't know if I do. Sometimes I think about the good days we had, but there were bad days too. And I know